මේ අඟ 3 4 කොටස පිනවන්න ගිහිල්ලා කොයි තරම් විනාශ සිද්ධ වෙනවදනේ සම්පූර්ණ ජීවිතේ පවා නැති වෙන සමහර අවස්ථාවල heart attack එනවා ඒව එක එක ප්‍රශ්න එනවා නේද ඒක අඟ 3 මේ හුඟු පුච්චේ කියන්නේ අපි ගන්න ආහාරයේ තියෙන දීපොතු ඔයාලා කන නියපොතු කෑලි ඊළඟට වැලි කැට මේ වගේ දේවල් මෙන්න මේක එතකොට ගෑනුවෙන් මේ ප්‍රශ්නේ හේතුව තමයි ගෑල්ලමයින්ගේ බුද්ධ මාර්ගයත් එක් බුදයක් එක්කම ඊළඟට තියෙනවා එයාගේ යෝනි මාර්ගය. හරි. එතකොට එක ළඟ තියෙන්නේ. හොඳයි. අයිබෝන් සුදු පුතාලා සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් 11 වසර විද්‍යාව හයින් පාඩම අපි කරගෙන ගියේ. අපිට ඉතුරුයි දැන් ඉතින් එහාට ආහාර ජීවන පද්ධති ඉතුරු ටික ඉගෙන ගන්න. අපි ගිය සතියේ ඉගෙන ගත්තා අපේ ආහාර ජීවන පද්ධතිය කියන්නේ මොකද්ද? ආහාර ජීවන පද්ධතිය කරන කාර්ය මොකද්ද? ඊට යාන්ත්‍රික ජීර්ණය ගැන ඉගෙන ගත්තා. ඊළඟට දැන් අපි යාන්ත්‍රික ජීර්ණයෙන් පස්සේ මේ රසායනික ජීර්ණයේ කොටස් ටික තමයි ඉගෙනගෙන එන්නේ. එතකොට අපි ආමාශය තුළ සිදුවන රසායනික ජීර්ණය ඉගෙන ගත්තා. ආමාශය තුළ ඇති එන්සයිම් වර්ග මොනවද? ඊට පස්සේ එතන රසායනික ජීර්ණය සිදු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ආවා ආමාශයෙන් පස්සේ අපි ආවා මේ සුද්ධාන්තයට ආවා. සුද්ධාන්තයේ මුල් කොටස ග්‍රහණීය. එතකොට ග්‍රහණයේදී අග්න්‍යාශය මගින් අග්න්‍යාශයේ වියුෂ ආහාරයට එකතු වෙනවා. ඒ එකතු වෙන අග්න්‍යාශයේ වියුෂේ තියෙන එන්සයිම් වර්ග ටික අපි ඉගෙන ගත්තා. හරි එන්සයිම් වර්ග තුනක් ආවා ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස් කියලා. ඊට පස්සේ ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වෙනවා කියලා කිව්වා අපි. ඊට පස්සේ ඇමයිලේස් මගින් හිස්ටය මොල්ටෝස් කරනවා කියලා කිව්වා අපි. ඊළඟට ලයිපේස් මගින් ෆයිලෝධිකෘත ලිපිඩ කෙලින්ම මේ දාමන ග්ලිසරෝල් බවට පත් කරලා යාගේ ජීර්ණය අවසන් කරලම දානවා. හරි මේකට අපි ඒක ඉවර කරා. ඊළඟට අද අපි ඉගෙන ගන්නවා සුද්ධාන්ත යුෂයේ පවතින එන්සයිම් වර්ග ගැන. සුද්ධාන්ත යුෂයේ තියෙන එන්සයිම් වර්ග ගැන අපි අද ඉගෙන ගන්නවා. හරි මේවා කටපාඩම් කරලා මතක තියාගන්න. මේවා අනිවාර්යෙන් කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ. නැත්නම් මේවා ඔක්කොම ටික අමතක වෙලා යයි. මේක එක දිගට කටපාඩම් කරන තව ටික කාලයක් තියෙන විභාගෙට. කවුද කොහොම ඉස්කෝලේ පටන් ගන්න ඉඳන්නේ? ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මාස 4ක් වගේ ඇතුළත විභාගෙ සමහරට තියන්න ඉඩ තියෙනවා. කොහොමද? ඔය ලබන අවුරුදු ජනවාරි වලට හරියන්නේ. කොහොන උපරිමයි අප්‍රේල් වලට කල්යයි. ඉතින් කල් තියනවා හිතන් ඉන්න එපා. කල් නැහැ කියලා හිතන්න. අපිට ටික කාලයක් තියෙන්නේ. අපිට වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ කියලාම හිතාගෙන වැඩි කරයි. හරි. එහෙනම් සුද්ධාන්ත යුෂයේ තියෙන එන්සයිම් වර්ග ටික. එන්සයිම් වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක මෝල්ටේස්. ඒක පුරුදී වගේ වචන. දෙවෙනි එක එනවා සුක්‍රේස්. සුක්‍රේස්. තුන්වෙනි එක එනවා ලැක්ටේස්. ලැක්ටේස්. හතරවෙනි එක එනවා පෙප්ටිඩේස්. හතරවෙනි එක පෙප්ටිඩේස්. දැන් බලමු වෙන වෙනම මේවා මොනවද කරන්නේ කියලා. දැන් ඔයාලට මතකයි මුඛය තුළදී කේට ඇමයිලේස් එහෙම නැත්නම් ටයිලින් වගේ පිෂ්ඨය මොල්ටෝස් බවට පත් කරනවා. ඊළඟට අග්න්‍යාශයේ යුෂයේ තිබිච්ච එතන ඒ ආපු ශ්‍රාවයන්ගෙන් තිබිච්ච එන්සයිම් වගේනොත් පිෂ්ඨය මොල්ටෝස් බවට පත් වෙනවා. හරිද? එතකොට තාම පිෂ්ඨය ජීර්ණය වෙලා අවසන් නැහැ. පිෂ්ඨය තාම ජීර්ණය වෙලා අවසන් නැහැ. හරිද? අවසන් වෙච්ච නැති නිසා මොකද වෙන්නේ? පිෂ්ඨය ජීර්ණය වෙලා අවසන් නැති නිසා එතකොට දැන් මොල්ටෝස් තියෙන. හරි? මේ මොල්ටෝස් ටික ඉවර කරන්න ඕනේ ජීර්ණය වෙලා. ආන් ඒකට තමයි හරිද? ආන් ඒකට තමයි මේ මෝල්ටේස් කියන එක තියෙන්නේ. එතකොට මෝල්ටෝස් මත හරිද? මෝල්ටේස් ක්‍රියා කරලා
අවසානයේ යා ග්ලූකෝස් වලපත් කරනවා. අවසානයේ යා ග්ලූකෝස් වලපත් කරනවා. එතකොට අපි ගත්ත මේ සීනි වර්ග තියෙනවනේ. පැණි රස කෑම වල තියෙනවා පැණි රස කෑම වල සුක්‍රෝස් තියෙනවා. නේ පැණි රස කෑම වල සුක්‍රෝස් තියෙන්න පුළුවන්. එතකොට ඒ සුක්‍රෝස් මත සුක්‍රේස් තමයි ක්‍රියා කරන්නේ. හරි. සුක්‍රෝස් මත සුක්‍රේස් ක්‍රියා කරනවා. සුක්‍රෝස් මත සුක්‍රේස් ක්‍රියා කරනවා. හරි. මෙයාගෙන් හදනවා ග්ලූකෝස් හදනවා, එයාගෙන් හදනවා ෆ්‍රුක්ටෝස්. ग्लूकोज तन फ्रुक्टोज හදනවා. ඊළඟට ලැක්ටේස් දැන් අපි කිරි ආහාර ගන්නවා. අපි ගන්න කිරි ආහාර වල තියෙනවා මේ ලැක්ටෝස්. අපි ගන්න කිරි ආහාර වල ලැක්ටෝස් තියෙනවා. එතකොට ඒ ලැක්ටෝස් එක මේ ලැක්ටේස් මත තමයි ක්‍රියා කරන්නේ. හරිද? लैक्टेज में क्रिया कर रहा लैक्टोज හැදුනේ ग्लूकोज गैलेक्टोज එකතු වෙලානේ ආනේද කරනවා लैक्टेज क्रिया කරලා ग्लूकोज અને गैलेक्टोज හදනවා හරි අන්තිමට පෙපිඩේස් අන්තිමට පෙප්ටිඩේස්. දැන් ඉතුරු මොනවද කියන්නේ? දැන් අපි ගන්න ආහාර වල තියෙන පෝෂක වර්ග ටික තමයි ප්‍රෝටීන තියෙනවා, ලිපිඩ තියෙනවා, කාබෝහයිඩ්‍රේට් තියෙනවා. අපි ගන්න ආහාරේ ලිපිඩ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් තුන තියෙනවා. කාබෝහයිඩ්‍රේට් අපිට ලැබෙන ක්‍රම කීප නෑ. අපිට කාබෝහයිඩ්‍රේට් ලැබෙන ක්‍රම කීපයක් තියෙනවා. හරි. කාබෝහයිඩ්‍රේට් ලැබෙන්නේ කොහමද? පිටිසහිත ආහාර වලින්, පැණි රස ආහාර වලින්. නේද? පිටිසහිත ආහාරයෙන් පිෂ්ඨය ලැබෙනවා. ඊළඟට පැණි රස ආහාර වලින් අපිට ලැබෙනවා සුක්‍රෝස් විදිහට ලැබෙනවා. ඊළඟට පැණි රස නැතුව කිරි වලින් ලැක්ටෝස් විදිහට ලැබෙනවා. ඔය ටික නේ තියෙන්නේ. දැන් එතකොට දැන් පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩ්. පිෂ්ඨය ජීර්ණය කරලා හරද වශයෙන් ජීර්ණය කරලා ඩයිසැකරයිඩ් කරනවා. ඩයිසැකරයිඩ් කරාට පස්සේ ඒක මෝල්ටෝස් බවට තමයි පත් වෙන්නේ. මෝල්ටෝස්. ඒකට අපි ඉගෙන ගත්තා 10 වසරේදී ජීවීය රසායන පදනම කියන පාඩමේදී අපි ඉගෙන ගත්තා මේ කාබෝහයිඩ්‍රේට් මේ ඩයිසැකරයිඩ් වලින් කොහොමද පොලිසැකරයිඩ් මේ කියන්නේ මොනොසැකරයිඩ් වලින් ඩයිසැකරයිඩ් හැදුනේ කොහොමද? එතකොට මොනොසැකරයිඩ් එකතු වෙලා කොහොමද පොලිසැකරයිඩ් හැදුනේ? ඒවා අපි ඉගෙන ගත්තා. එතකොට මතක ඇති ග්ලූකෝස් දෙකක් එකතු වෙලා ජලාණුව පිට කරලා මෝල්ටෝස් හැදුනා කියලා මතක ඇති. හරිද? ඒක අනිත් පැත්ත මේ කරන්නේ දැන්. ස්වභාවිකව සිදුවන ක්‍රියාවලිය තමයි ශාක තුලනේ වෙන්නේ ඔක. ග්ලූකෝස් දෙකක් එකතු වෙලා මෝල්ටෝස් හදනවා. ඊට පස්සේ ඒක ඔක්කොම එකතු වෙලා ග්ලූකෝස් බහුව්‍යවීකරණය වෙලා හැදෙන පිෂ්ඨය. ශාක තුලනේ සිදුවෙන්නේ ඔක. ශාක තුල සංචිත ආහාර. දැන් අපි ආහාර ජීර්ණ පද්ධතිය මොකද වෙන්නේ? මේකයි කඩාගෙන මුලට එන්න ඕනේ. දැන් මුලට එනවා. පිෂ්ඨය මෝල්ටෝස් කරා. මුඛය තුලදී සහ ආමාශය තුලදී. නේ මුඛය තුලදී සහ මේ අග්න්‍යාශය තුලදී. මේ ග්‍රහණී තුලදී. sorry. මුඛය තුලදී සහ ග්‍රහණී තුලදී මේක උනාද? මුඛය තුලදී නම් කේටමයිලේස්, තයිලින්. එහෙම නැත්නම් ග්‍රහණීයේදී මේ තිබුණා අග්න්‍යාශයක යුෂ. කියනවා එමයිලේස් තුලදී. එමයිලේස් තිබ්බා. දැන් ඊට පස්සේ උන භාගයට කැඩුවා. ඒ භාගයට කඩු දෙක දැන් ග්ලූකෝස් වල කඩාගෙන යනවා. අදනතර ග්ලූකෝස් අණු දෙකක්. අපි ඉතින් එහෙම ලියන්නේ නැහැ. ග්ලූකෝස් බඩපත් වෙනවා. හරි? ඊළඟට අපි ගන්න ආහාරයේ සුක්‍රෝස් තියෙනවනේ. ඒවල මතකයි සුක්‍රෝස් හදන්නේ කොහොමද? 10 වගේ කියනවා සුක්‍රෝස් හදන්නේ ග්ලූකෝස් එකක් එක ෆ්‍රුක්ටෝස් එකක් එකතු වෙනවා ජලාණුවක් පිට වෙනවා. එයා දෙලිම සුක්‍රෝස් බඩපත් වෙනවා කියලා. ඉතින් ඒක දැන් අනිත් පැත්තට කරනවා කොහොමද? සුක්‍රෝස් මත සුක්‍රේස් ක්‍රියා කරලා ග්ලූකෝස් and ෆ්‍රුක්ටෝස් කියන එක හැදෙනවා. හරිද? ඊට පස්සේ අපි දන්නවා
මොනොසැකරයිඩ් තව එකක් තිබ්බ ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් දෙකක් එකතු වෙලා ගැලැක්ටෝස් මේ එකක් සහ ග්ලූකෝස් එකක් එකතු වෙලා ගැලැක්ටෝස් එකක් සහ ග්ලූකෝස් එකක් එකතු වෙලා ලැක්ටෝස් හැදුනා. යරනොස් පිට වුණා. අර 10 ඉගෙන ගත්තා. දැන් මේකෙදි මෙයා ලැක්ටේස් එක අනිත් පැත්ත කරලා මොකද කරන්නේ? ලැක්ටෝස් එක කඩනවා ග්ලූකෝස් ගැලැක්ටෝස්. ඔන්න. දැන් එතකොට මේ වෙනකොට මොන කොටස් වල ජීවනය අවසන්ද කියන්න බෑ. මොන පෝෂක කොටස් වල ජීවනය අවසන්ද? මේ වෙනකොට ජීවනය දැන් මේ මම කියලා දුන්න ටිකත් එක්ක. කියන්න මේක නැතුව. මෙතෙන්ට එනකොට අපි ගන්න ආහාර වල තියෙන පෝෂක ද්‍රව්‍ය ප්‍රධාන පෝෂක තුනේ. පෝෂක වර්ග කීයක ජීවනය අවසන්ද? දෙකක. දෙකයි. මොකක්ද දෙක? කාබෝහයිඩ්‍රේටුයි ලිපිඩයි. ඔව්. ලිපිඩ අවසන් වුණා. ලිපිඩ ග්‍රහණයේදීම අවසන් වුණා. ලිපිඩ ටික ග්‍රහණයේදීම අවසන් වුණා. මේ දාමලහ විතර වලට පත් වෙලා ඉවරයි. හරිද? එතකොට දැන් සුද්ධාන්තයට ආවට පස්සේ මොකද වෙන්නේ? සුද්ධාන්තයට ආවට පස්සේ එයාගේදී මොල්ටෝස් වලින් මොල්ටේස් සමග්‍රියා කරලා ග්ලූකෝස් වුණා. ඊළඟ තවදුරටත් තියෙනවා සුක්‍රෝස් තියෙනවා. සුක්‍රේස් එක්ක ප්‍රතික්‍රියා කරලා ක්‍රියා කරලා ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් වුණා. ඊළඟට ලැක්ටෝස් තියෙනවා නම් ඒ මොකද වෙන්නේ? ලැක්ටේස් එක්ක ක්‍රියා කරලා ග්ලූකෝස් ගැලැක්ටෝස් බවට පත් වුණා. දෙකක් ඉවරයි. දැන් ඉතුරුයි මොනවාද? ප්‍රෝටීන. ඔන්න ඉතුරුයි ප්‍රෝටීන. ප්‍රෝටීන මේ වෙනකොට තියෙන්නේ ආමාශය තුළදී කොටසක් ජීවන වෙන්න පටන් ගත්තා. ඊළඟට ග්‍රහණය තුළදී කොටසක් ජීවන පටන් ගත්තා. ප්‍රෝටීන මේ වෙනකොට ඉන්නේ මොනවා බාටපත් වෙලාද? දැන් ප්‍රෝටීන මේ වෙනකොට ඉන්නේ මොනවා බාටපත් වෙලාද? සුද්ධාන්තේ නමට ප්‍රෝටීන දැන් මොනවා බාටපත් වෙලාද ඉන්නේ? පොලිපෙප්ටයිඩ් බවට පත් වෙලා ඉන්නේ. පොලිපෙප්ටයිඩ් බවට පත් වෙලා ඉන්නේ. පොලිපෙප්ටයිඩ්ස් එක්ක පෙප්ටිඩේස් ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ්ස් එක්ක පෙප්ටිඩේස් ක්‍රියා කරලා හැදෙනා මොනවාද? ඇමයිනෝ අම්ල බවට මෙයා පත් වෙනවා. මෙයා ඇමයිනෝ අම්ල. ඔච්චරයි. ආහාර ජීවන ඉවරයි. අපි ගන්න ප්‍රෝටීන් හැදෙන්නේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් කියලා අපි ගත්තා මේක කරලා. ඕන දෙයක් ඉවරයි. දැන් අපි ගත්ත ආහාර සියල්ලම සරල සංකටක බවට පත් වෙලා. දැන් එන ආහාර ජීවන අවසන්. සුද්ධාන්තයට යනකොට ආහාර ජීවන අවසන්. දැන් එතනින් එහාට තියෙන්නේ අවශෝෂණ ක්‍රියාවලිය. දැන් එතනින් එහාට අවශෝෂණ වෙන ජීර්ණ ක්‍රියාවලිය අවසන්. ඔන්න දැන් තියෙන අවශෝෂණ ක්‍රියාවලිය. හරි. සටහන ඉක්මනට සම්පූර්ණ කරගමු. හරි එතකොට අපි ආහාර ජීවනයේ අන්තඵල ගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේටේ කෙලින්ම මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. අපි ගන්න සියලුම කාබෝහයිඩ්‍රේට මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ එක්ක ග්ලූකෝස් වෙනවා, එහෙම නැත්නම් ෆ්‍රුක්ටෝස් වෙනවා, එහෙම නැත්නම් ගැලැක්ටෝස් වෙනවා. ඒකට මේ මොනොසැකරයිඩ් තමයි රුධිරයට අවශෝෂණය වෙන්නේ. ඊළඟට ප්‍රෝටීන සියල්ලම ප්‍රෝටීන් හැදෙන්නේ ඇමයිනෝ අම්ල වලින් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඊළඟට ලිපිඩ හැදුනේ මේ දාමල ග්ලිසරෝල් එකතු වෙලා ලිපිඩ සියල්ලම මේ දාමල හා ග්ලිසරෝල් බවට පත් වෙනවා. හරි. එතකොට මේ ආහාර ජීර්ණයේ අන්තඵලය. ඔන්න මතක තියාගන්න. ආහාර ජීර්ණයේ අවසානයේදී ඔන්නව තමයි හැදෙන්නේ. ඊට අමතරව අපි ගන්න ආහාරවල විටමින් තියෙනවා. හරි. khනිජ ලවණ තියෙනවා. ඊළඟට අපි ගන්න ආහාරවල ඖෂධ වර්ග තියෙනවා. හරි. මේවා රුධිරයට අවශෝෂණය වීම වෙනවා. ජලය තියෙනවා. ඒවත් රුධිරයට අවශ්‍ය ප්‍රමාණයට අවශෝෂණය වෙනවා. දැන් ආමාශය තුළ ජලය අවශෝෂණය වීම වෙනවා. khනිජ ලවණ ඖෂධ වර්ග සමහර ඖෂධ වර්ග ඒවා අවශෝෂණය වීම වෙනවා ආමාශය තුළදී පවා. එතනින් එහාට අනිත් සියල්ලම සුද්ධාන්තය තුළදී අවශෝෂණය වීම සිදු වෙනවා. එතකොට බලමු සුද්ධාන්තයේ මේක අවශෝෂණය වෙන්නේ කොහොමද කියලා. හරි. මේවා ගන්නේ අපේ කුඩා බඩවැල් සුද්ධාන්තයේ කොටසක් යන්නේ. දැන් මේ බටේ වගේ දිගට මේක තියෙනවා. මේක බටේ වගේ සමාන 25
27ක් වගේ දුරක් තියෙනවා. මීටර 7ක් විතර දුර තියෙනවා, දිග තියෙනවා. එතකොට මේ සුද්ධාන්තයේ ගොඩාක් දිග වීම සුද්ධාන්තයේ ගොඩාක් දිගට හැදිලා තියෙන එක මේ ආහාර ජීර්ණය වෙච්ච ආහාර අවශෝෂණය වෙන්න උදව්වක්. හරි. දැන් මේ ඇත්තටම මේ ආහාර අවශෝෂණය වෙන්නේ ගොඩක් වෙලාවට විසරණය වීම කියන්නේ. විසරණයක් වෙන්නේ. විසරණය කියන්නේ මොකද්ද? විසරණය කියන්නේ මේ සාන්ද්‍රණයේ වැඩි ස්ථාන සිට අඩු ස්ථානය දක්වා ද්‍රව්‍ය ගලා යාමක් නෙවෙයි. එතකොට ආහාර ජීර්ණයේ ආහාර අවශෝෂණයේදී මුල් කොටසේ විසරණය වෙන ඊට අමතරව එයා අවශෝෂණය කරනම අර ගන්නවා. සක්‍රීය මේ පරිවහනයක් සිදු වෙනවා මෙතනදී. හරි. දැන් බලමු මේ කුඩාංශයේ මේකට හැදෙන්න තියෙන්නේ කොහොමද කියලා. අපි කුඩාංශය මෙහෙම කපනවා මෙතන. පොඩි කැපුමක් දානවා. මෙන්න මේ කපලා මෙන්න මේ හරහා කැපුවා. හරිද? ඒ කියන්නේ දැන් මේ පියනක් වගේද. මේක මෙහෙම දිගාරනවා. මේ පියන වගේ මේ කපු එකෙන් දිගාරනවා. දිගෑරියම අපිට පේනවා මෙන්න මෙහෙම. මේ කපු දැන් මෙහෙම පේන්න තියෙනවා. මෙන්න මෙහෙම දිගෙන්ද පේනවා දැන්. මේ පෙත්ත දිගෑරියා වගේ. හරි. මේ දිගෑරු පෙත්ත දිහා බැලුවොත් එහෙම මෙන්න මෙහෙම මෙයාගේ මෙන්න මෙහෙම නෙරීම් තියෙනවා. මේක ඇතුලේ බැලුවොත් එහෙම මෙහෙම නෙරීම් ගොඩයි. මේ වගේ කුරු ඇඟිලි වගේ ඇවිල්ලා තියෙනවා. නෙරීම්. මේ නෙරීම් වලට කියනවා අංගුලිකා කියලා. අංගුලිකා. අපි දැන් මේ සුද්‍රාන්තය හරහට කපලා ඉස්සරහින් බැලුවොත් මෙහෙම කරලා බටේ වගේ ඉස්සරහින් අල්ලලා බැලුවොත් මෙන්න මෙහෙම දෙන්නේ. ඕනම පේන්නේ. ඒ කියන්නේ මේක අහන නිකන් මෙන්න එහෙම ඇඟිලි ගොඩාක් තියෙනවා. මේ ඉතින් ඇඟිලි වගේ ගොඩක් තියෙනවා. මම මේක අඳිනකොට මේ මැද ටිකක් ඉස්සරහට ඉතුරුණා. එහෙම නෙමෙයි මේ ඇඟිලි දික් කරා මේ මැදට වගේ නේද? මැද ඉඩ නෑ වගේ. ඒ කියන්නේ මෙන්න මේ ඇඟිලි වගේ ගොඩ අස්සෙන් තමයි අර දිය වෙච්ච ආහාරය, ජීර්ණ වෙච්ච ආහාරය ඔක්කොම ගලාගෙන යන්නේ. මේ අංගුලිකා, මෙයා කියන්නේ අංගුලිකා. මේ අංගුලිකා තිබීම නිසා මෙයාගේ ඇතුළත පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. දැන් හිතන්නකො මේ ඇතුළත පෘෂ්ඨය ඉතලා දිග හැදියොත් දිගාරින්න පුළුවන්. මේ ඇතුළත පෘෂ්ඨ වර්ගඵලය මේ අංගුලිකා නිසා වැඩි වෙනවා. හරිද? අංගුලිකාවක් ගත්තොත්, එක අංගුලිකාවක් ගත්තොත් මෙන්න මේ වගේ. අපි එක අංගුලිකාවක් විතර මෙහෙම බැලුවොත් එයාට චූටි අංගුලිකා තියෙනවා මෙන්න. මේක වලට මෙහෙම අංගුලිකා තියෙනවා මෙන්න. ඕනම අංගුලිකා. ඒවට කියනවා සුද්‍ර අංගුලිකා. අංගුලිකාව මත සුද්‍ර අංගුලිකාවක් තියෙනවා. හරි. අංගුලිකාව මත සුද්‍ර අංගුලිකාවක් තියෙනවා. එතකොට මේ අංගුලිකාව තුල මනා රුධිර සැපයුමක් තියෙනවා. ඒ කියන්නේ රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා මේ අංගුලිකාව තුළ. මේ අංගුලිකාව තුළ මේ විදිහට රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. මේ කේශනාලිකා ජාලයට අමතරව තව ප්‍රණාලයක් තියෙනවා. මැදින් තව එකක් තියෙනවා. මේ අංගුලිකාව කරහට කපලා බැලුවොත් එහෙම රුධිර කේශනාලිකා ජාලයේ පැත්තකදීදී ඒක මැදින් තව නාලිකුත් තියෙනවා. ඔකට කියනවා අපි පායලක නාලිකාව. ඔකට කියන්නේ පායලක නාලිකාව. පායවලක නාලිකාව. පායවලක නාලිකාව කියන්නේ වසා පද්ධතිය කොටසක්. පායලක නාලිකාව කියන්නේ වසා පද්ධතිය කොටසක්. එතකොට මේ වසා පද්ධතියයි නාලිකාව තමයි පායලක නාලිකාව. මේ අපි ගන්න ආහාරයේ තියෙන මේද අම්ල හා ග්ලිසරෝල් හරිද? ආන්ගේ ටික ඔක්කොම අවශෝෂණය වෙනවා මේ පායලක නාලිකාව. ඔය පායලකේ මගින් තමයි ඒක අවශෝෂණය කිරීම සිදු කරන්නේ. හරිද? එතකොට ඔන්න මතක තියාගන්නද අපි ගන්න ආහාරයේ අපි ගත්ත ආහාරයේ තිබිච්ච පෝෂක ද්‍රව්‍ය සියල්ලම
ඒක සරල සංකටක බවට පත් වෙනවා. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ලිපිඩ මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් සියල්ලම මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. දැන් ඒ වයින් රුධිරයේ අවශෝෂණය වෙන්නේ මොනවාද? සියලුම මොනොසැකරයිඩ් ටික අවශෝෂණය වෙනවා. ඊළඟට ඇමයිනෝ අම්ල ටික අවශෝෂණය වෙනවා. හරි. ඊට පස්සේ ඒක තියෙන විටමින් කන්ජ ලවණ ඔක්කොම රුධිරයට අවශෝෂණය වෙනවා. ඔය අමතරව ඔකේ තියෙන මේද අම්ල හා ග්ලිසරෝල් ආන්ගේ දෙක. ඒ කියන්නේ ලිපිඩ වලට අදාළ ටික මෙන්න පායලෝස නාලිකාවට අවශෝෂණය වෙනවා. හරිද? දැන් පායලෝස නාලිකාව කියන වසා පද්ධතිය කොටසක්. හැබැයි වසා පද්ධතිය නැවත වතාවක් රුධිර සංස්කරණ පද්ධතිය හා එකතු වීම සිදු වෙනවා. හරිද? පායලෝස නාලිකාව නැවත රුධිර සංස්කරණ පද්ධතියත් එක්ක එකතු වෙන නිසා එයා කෙලින්ම රුධිරයට ගියේ නැති වුණාට වසා පද්ධතිය ඔස්සේ නැවත තාපෝ මේද අම්ල හා ග්ලිසරෝල් රුධිර සංස්කරණ පද්ධතියත් එක්ක නැවත එකතු වීම සිදු වෙනවා. හරිද? එතකොට මෙතෙන්දී මේ රුධිරයට මේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, කෙලෙක්ටෝස් අවශ්‍ය වුණාට පස්සේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික හරිද? වැඩිපුර තියෙන මොනොසැකරයිඩ් ඔක්කොම ග්ලයිකෝජන් බවට පත් කරනවා. මෙයන් ග්ලයිකෝජන් බවට පත් කරනවා. ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාව තැන්පත් කරනවා. ග්ලයිකෝජන් බවට පත් කරලා අපේ අක්මාව තුළ තැන්පත් කිරීම කරනවා. අක්මාව තුළ තැන්පත් කරලා හදිස්සියදී වැඩි නම් වැඩිපුර තියෙනවා නම් ඒවා මේදේ බවට පත් කරනවා. ඒවා මේදේ බවට පත් කරලා මොකද කරන්නේ? අපේ පටක අතර පේශි අතර සමට යටින් තැන්පත් කිරීම කරනවා. හරිද? සමට යටින් තැන්පත් කිරීම කරනවා. හරිද? මේක තැන්පත් වෙන්නේ මේවා තැන්පත් වෙනකොට අදස්චර්මයේ තමයි තැන්පත් වෙන්නේ. නේ? අදස්චර්මයේ තැන්පත් වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් උදරයේ තැන්පත් වෙනවා. ඊට පස්සේ සට්ටම් ප්‍රදේශවල තැන්පත් වීම සිදු වෙනවා. පිරිමි අයගේ වැඩිපුර උදරයේ ප්‍රදේශයේ තැන්පත් වෙනවා. ගෑනු අයගේ විස්තරන සට්ටම් ප්‍රදේශවල තමයි මෙයා තැන්පත් වීම සිදු වෙන්නේ. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවා වැඩිපුර පැණි රස කන අය, වැඩිපුර පිටි ආහාර කන අය ටික මහත් වෙන්න පටන් ගන්න. ස්ථූලභාවය ඇති වෙනවා. ඒ ඇති වෙන හේතුව තමයි මොකද්ද? එයා වැඩිපුර කාබෝහයිඩ්‍රේට් පිස්ටේ සහිත ආහාර ගත්තට පස්සේ ඒ ආහාරවල තියෙන මේ ඔක්කොම කාබෝහයිඩ්‍රේට් මෙයා මොනොසැකරයිඩ් බවට පත් කරනවා. පත් කරනාට පස්සේ වැඩි ටික අක්මාවටපත් කරනවා. තවත් වැඩි ඒ ඔක්කොම මොකද කරන්නේ? මේදේ බවට පත් කරලා සමට යටින් අදස්චර්මයේ එහෙම නැත්නම් පේශි අතර තැන්පත් කරනවා. පටක තුළ තැන්පත් කරනවා. ඒ තැන්පත් කිරීම නිසා මහත් වෙන්න පටන් ගන්නවා. හරි. එහෙනම් අපි ඒ ටික ඉක්මනට ලියා ගමු. අවශෝෂණ කාර්යක්ෂමතාව වැඩි කිරීම සුද්ධාන්තය ඇති ආනුවර්තන. දැන් ඔන්න එකක් කියලා දුන්නා. මොකද එකක් සුද්ධාන්තය මීටර් 7ක් විතර ගොඩක් දිගයි. ඊළඟ තමයි සුද්ධාන්තයේ දිසි මත මෙන්න මේ වගේ මේ නෙරින් තියෙනවා. ඒකට කියනවා අපි අංගුලිකා කියලා කියනවා. එතකොට මේ නෙරින් මත තව තියෙනවා සුද්ධ අංගුලිකා පීඩලා තියෙනවා. හරි. ඊළඟට අංගුලිකා බිත්තියක් ගත්තොත් මේ අංගුලිකා බිත්ති හරි තුනි. අංගුලිකා බිත්ති හරි තුනි. ඊට පස්සේ අංගුලිකාවකට හොඳ රුධිර සැපයුමකුත් තියෙනවා. ඒ රුධිර සැපයුම නිසා තමයි හොඳට අවශෝෂණය වීමේ හැකියාව එන්නේ. දැන් අර අපි දන්නවා අපි වැඩිපුර ආහාර ගත්තාම බත් කෑවට පස්සේ අපිට නිදිමත ගතියක් එනවනේ. බත් කෑවට පස්සේ නිදිමත ගතියක් එනවා. ඒ නිදිමත ගතිය අපි කියන බුද්ධිමත කියලා කියන්නේ. විදුව කියන්නේ ආහාර මේ ගත්තට පස්සේ එන මේ මත් ගතිය වගේ. ඉතින් ඒක එන්නත් එක හේතුවක් තමයි මොකද්ද? ආහාර ජීන පද්ධතියේ මේ සුද්ධාන්තයේ තියෙන කොටස් මතක වැඩිපුර රුධිරයේ සැපීමක් වෙනවා. වැඩිපුර රුධිර සැපීමක් වෙනකොට අපේ මොළයට යන රුධිරයේ පොඩි අඩුවීමක් වෙනවා. ඒ අඩුවීමත් එක්ක අපිට නිදිමත ගතියක් එනවා. හැබැයි ඒක එච්චර බලපාන්නේ නැහැ. මේ අපිට ඒක අමතක කරලා දාලා අපිට ඕන නම් අපේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ඒක මානසික පාලනය කරන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් අපි ඒ ටිකෙන් ලියනවා. ගැටලුව තියෙනවා නම් අහන්න. මේ තියෙන්නේ
සුද්ධාන්තයේ බිත්ති මත තියෙන නෙරීම් ඒ නෙරීම් මත අඟුලිකා පිරලා තියෙනවා. ඒ අඟුලිකාව තමයි මේ තියෙන්නේ. අඟුලිකා මත සුද්ධාංගුලිකා පීඩනවා. මේ රූපයෙන් හොඳට පැහැදිලිව පේනවා අඟුලිකා මත සුද්ධාංගුලිකා පීඩලා තියෙන ආකාරය. අඟුලිකා මත සුද්ධාංගුලිකා පීඩලා තියෙන ආකාරය මේ හොඳට පේන්න තියෙනවා. ඔයාලට පේනවා මේක ඇතුලේ මේ රුධිර කේශ නාලිකා පීඩලා තියෙනවා. ඒකෝට අඟුලිකාව බැලුවොත් එහෙම ඒ අඟුලිකාව තුළ මේ කහ පාටින් පෙන්නලා තියෙන්නේ මේ කහ පාටින් පෙන්නලා තියෙන්නේ පයිලොස් නාලිකාව. right ඔන්න නිකන් පේනවා වලාකුළක් මැද ඉන්නවා වගේ නේද? ඔව්. වලාකුළක් නෙමෙයි මේ මොකද්ද මේ වටේ තියෙන්නේ මේක තමයි මහාන්ත්‍රය. ඔය තමයි මහාන්ත්‍රය. හරි? ඔයාලට තේරෙන්නේ මහාන්ත්‍රය. මහාන්ත්‍රය ආරම්භ වෙන්නේ උණුදුකේ. මීටර 1.5ක් විතර න්යා දිගයි. හරි මෙයා මීටර 1.5ක් විතර වගේ දිගයි. ආරම්භ වෙන්නේ උණුදුකේ. මේක මේකට උණුදුකය. උණුදුකෙන් ආරම්භ වෙනවා. උණුදුකෙන් ආරම්භ වෙලා අවසානයේ මෙතන ගුද මාර්ගය ඊට පස්සේ මෙතන මෙයා ගුදෙන් අවසන් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන පැහැදිලිව දාලා තියෙන බලන්න මහාන්ත්‍රයේ පොඩි කොටසක් අරගෙන ඒක විශාල කරලා පෙන්නලා තියෙනවා මෙතන මේ. අපි අර කුඩාන්ත්‍රයේ ලොකුට බැලුවා වගේ මහාන්ත්‍රයේ විශාල කරලා පෙන්නලා තියෙනවා ඔයාලට. අපි ඒක දැන් ලොක් කරලා බලමු. මේක නිකන් දැක්කම ඔයාලට හිතෙයි අපි අර කුඩාන්ත්‍රයේ දැකපු නිකන් අඟුලිකා වගේමද කියලා හිතෙනවා නෑ එහෙම නෑ. මෙයාගේ විශේෂ හැඩගැසීමක් මේ තියෙන්නේ. මේකෙන් කෙරෙන්නේ අපි ගත්ත ආහාර දැන් ජීර්ණය වෙච්ච ආහාරයේ තියෙන ජීර්ණය වෙච්ච ආහාරයේ පෝෂක ද්‍රව්‍ය ඔක්කොම අර සුද්ධාන්තයේදී අවශෝෂණය වෙලා ඉවරයි. පෝෂක සියල්ලම අවශෝෂණය වුණාට පස්සේ තමයි මේ මහාන්ත්‍රයට මේ ආහාර ද්‍රාවණය ඇතුළු වෙන්නේ. ඒ ආහාර ද්‍රාවණේ අපිට උරා ගන්න තියෙන දේවල් ටික තමයි ජලය ඊළඟට. ඒ ජලය අවශෝෂණය කරන එක තමයි මෙයා කරන්නේ. ඔය ජලය අවශෝෂණය සඳහා තමයි මෙයාගේ මේ බිත්ති හැඩගැහිලා තියෙන්නේ. ඒ වගේ මහාන්ත්‍ර බිත්ති වල විස්තර ඒවා මුකුත් අපි ඉගෙන ගන්න නැහැ සාමාන්‍ය පෙළදී. ඒවා අපි උසස් පෙළදී ඉගෙන ගැනීම සිදු කරනවා. ඔයාලට පේන ඇති මේ මහාන්ත්‍රය මත තමයි ආමාශය පිරලා තියෙන්නේ දැක්කද? මේ මහාන්ත්‍රය අපි අඳිනකොට මෙන්න මෙතන ටික පහළට මෙන්න අඳිනවා. ඇයි මේ බලන්න. ආමාශය එයාගේ උඩ නිකන් වාඩි වෙලා වගේ ඉන්නේ නේ. එතකොට මෙන්න මෙයා මෙතෙන් පොඩ්ඩක් පාත් වෙන්න ඕනේ. අපි අඳිනකොට එහෙම අඳින්නේ නැහැ. ඔය ඉච්චර තැන් එපා මම නිකන් කිව්වේ. හරි. එතකොට මෙයා මීටර 1.5ක් විතර දිගයි. උණ්ඩුකය කියන්නේ මේ දෙක දිවි වගේ වෙන්නේ එතන. මේ උණ්ඩුකයත් එක්ක මම දෙනකොට රැක්කක් වගේ එකක්. මොකද? ඒක තමයි කියන්නේ උණ්ඩුක පුච්චය. හරි? මේ උණ්ඩුක පුච්චය කියන්නේ අපි ගන්න ආහාරයේ තියෙන දීපතු, ඔයාලා කන නියපොතු කෑලි, ඊළඟට වැලි කැට, මේ වගේ දේවල් මෙන්න මේකේ රැඳෙනවා. පොඩි ඩස්බින් එකක් වගේ එකක්. හරිද? එතකොට දැන් මේක පිරෙනවා. මේ අපගාවලින් මේක පිරෙනවා. මේක පිරුණාට පස්සේ මොකද වෙන්නේ? පිරුණාට පස්සේ ඒක උඩින් මෙහෙ යන්නේ. දැන් කාගේ හරි උණ්ඩුකය මේ වෙනකොට නියපොතු කෑලි වලින් පිරලා ගන්න තියෙන්නේ. නියපොතු කණේ වුණානේ. එතකොට ඔහුගේ නියපොතු කෑලි වලින් තමයි මේක පිරෙන්නේ. හරිද? ගොඩක් ළමයි කෙනෙක් පිරෙන්නේ නියපොතු කෑලි වලින්. ඒක ගන්න ඉන්නවා.
නේ මේක තමයි පිරෙන්නේ ඒක. දැන් එතකොට ඒ නියපොතු ඒ මොන හරි මේ තියෙන වී පොතු අනම්මනම් ඒවා ඊට පස්සේ ගාල ගැට ආවොත් එහෙම අපිට හැපෙන සමහර බත් එක වුණා චරස් ගාල ගල් කැටයක් හැපෙනවා. අමාරුවක වීසි කරනවා. සමහර හරි අමාරුවෙන් අපාගත ගල් කැටේනේ. අපරාධන වීසි කරන්න කියලා ඒකත් කරනවා. නේ එහෙමයි ඉන්නවා. මහත් කාර්යය. හරිද? මේ ඉතින් ඒ කෑලි එයා මේක අස්සේ යන්නේ. මේක පිරුණාට පස්සේ එතනින් එහාට එන ගල් කැට ඒක මේකද කියන්නේ. එතනින් එහාට එන නියුස් ගල් මේකද කියන්නේ. මේක ඇත්තටම පරිණාමයේදී ෂෙයා වෙන කොටසක්. තවුරුදු මිලියනයක් විතර ගියාට පස්සේ මිනිසුන්ගේ උණ්ඩු කියලා නැහැ. තවුරුදු මිලියනයක් විතර යනකොට මිනිසාගේ සත්ත්ව කාණ්ඩේ උණ්ඩුකය නැහැ. ක්‍රමක්‍රමයෙන් සීනලා යනවා. හරි දැනට තියෙනවා. දැනට තියෙන නිසා අපි රූපය අඳින්න ඕනේ. තවුරුදු මිලියනකට පස්සේ ඔයාලා ඒ ඕලෙවල් කරද්දි මේක නැතුව තමයි අඳින්න වෙන්නේ. හරිද? හරි එතකොට මේක දිගේ යනකොට මොකද කරන්නේ? ජලය අවශ්‍යය වෙනවා. දැන් බලන්න අපි ගත්ත ආහාරය දැන් දී වෙලා තියෙන ක්‍රීම් එකක් අය බ්ලෙන්ඩර් කරලා වගේ තියෙන. අපි নানা ප්‍රකාර ආහාර වල කනවා. රයිස් කනම් මන ඔය හැම එකම කන මොනවා කෑවත් අවසානයේ ආමාශයට ගියාම ආමාශය දකින්නේ මොනවාද? ෆ්‍රයිඩ් රයිස් විදිහට නෙමෙයි. ආමාශය දකින්නේ පීසා එකක් විදිහට නෙමෙයි. අපි ගන්න ආහාරය ආමාශයට ගියාට පස්සේ එතෙන් එහාට දකින්නේ අපි ගන්න ආහාරය අපි ගන්නේ කොත්තුවක්ද? අපි ගන්නේ නූඩල්ස් එකක්ද? හරි අපි ගන්නේ එහෙනම් ෆ්‍රයිඩ් රයිස්ද? අපි ගන්නේ පීසාද ඔය මොනවාද කියලා දැනෙන්නේ අපි දන්නේ කොයි ටික තමයි අපේ. මේ අඟල් දෙකක් තුනක් දිග මේ දිව විතරයි. දිව පහු කරලා පහළට ගිය ගමන් එතනින් එහාට ඒ එක්කෙනෙකුටවත් ඒක අදාළ නැහැ. ඇත්තට බලන්නකොනේ අපි ඇත්තට මේ අඟල් දෙකක තුනක කෑල්ලක් පිනවන්න තමයි මේ මාර ගේමක් දෙන්නේ නේ. මම මේ දිව ගැන කියන්නේ හරි. මේ අඟල් දෙකක තුනක මේ කොටසක් පිනවන්න මාර ගේමක් දෙනවා අපි. ඉතින් ඒ අඟල් දෙකේ තුනේ කොට අඟල් දෙක අඟල් තුනක හතර කොටස මේ අඟල් තුනේ හතරේ කොටස පිනවන්න ගිහිල්ලා කොයි තරම් විනාශ සිද්ධ වෙනවද නේ සම්පූර්ණ ජීවිතේ පවා නැති වෙන සමහර අවස්ථාවල heart attack එනවා ඒව එක ප්‍රශ්න එනවා නේද ඉතින් අඟල් තුනේ හතරේ කෑල්ල ගැන හිතන්නේ නැතුව හිටියනම් හරි අපිට ඇත්තටම කන ආහාරය උගරෙන් පහළට ගියාට පස්සේ එතනින් එහාට මොනවා කෑවද කියලා දන්නේවත් නැහැනේ අපි කෑවට පස්සේ මොනවා හරි කියලා ගිලගෙන බඩ පිරුණාට පස්සේ ඉතින් යා ඉවරද ඉතින් යාර මේ ආමාශය ගියාට පස්සේ ආමාශය දකින්නේ කාබෝහයිඩ්‍රේට් ගොඩක් ආවා ප්‍රෝටීන් ගොඩක් ආවා ලිපිඩ් ගොඩක් ආවා ඊට අමතර කිමිකල් ගොඩක් ආවා ආමාශය බලන්න යකෝ මේක මොනවද මේ ගිල තියෙන්නේ මල ජරාවල් ගොඩක්ද මේක එක හොය බලන්න කිමිකල් ගොඩකුත් තියෙනවා ඒ රසකාරක වර්ණක එයා පුළුවන් ඒවා උරා ගන්නවා පුළුවන් ඒවා එළියට දාන්න නේද සමහර ඕන නැති ඒවා බලහත්කාරී ඒකට අවශෝෂණයක් වෙනවා එහෙම වෙනවා ඒ කණිජ ලවණ වර්ග රසායන ද්‍රව්‍ය කෙලිම රුධිරේ අවශෝෂණය වෙනවා අවශෝෂණය වෙනකොට අපිට අවශ්‍ය නැති දේවල් තමයි අවශෝෂණය වෙනවා සමහර ලාවට ඒව තෝරලා බේරලා අවශෝෂණය කරගන්න ප්‍රශ්නයක් නැහැ අතට අපි ආමාශයේ අපි ආහාර ජීවන පද්ධතියේ අපිට අත්‍යවශ්‍යම ටික විතරක් තෝරනවා නම් එයා අනවශ්‍ය කණිජ ලවණ ඔක්කොම පිට කරනවා නම් එහෙනම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට ඕන ජරාවක් ගියන්න පුළුවන්. ඇයි ඒවා අනිත් පැත්තේ යනවනේ? එහෙම වෙන්නේ නැහැ. නේද? එයා සමහර දේවල් කණිජ ලවණ කණිජ ලවණ වර්ග අපි විටමින් කියලා කියන්නේ ඒවනේ. ඒ විටමින් ඇඟට හොඳයි. ඒ නැතු ඒ වෙන තියෙන අනිත් රසායන ද්‍රව්‍ය ඒ උරාගත්ත හැම අහිත කරයි. ඒවා උරා ගන්න. ඒ උරාගත්තට පස්සේ හරි දැන් අපි කතා කරේ මේ ආහාර ජීවන ඉතින් වෙන කතාවක් දැන් කතාව වෙන පැත්තකට යන්න යනවා දැන් පාඩම. හරි දැන් ඔය විදිහට ආහාර ජීර්ණය වෙනවා. ආමාශයට ගියාට පස්සේ එයා දන්නේ මේ ආවේ මොනවද කියලා. ඔක්කොම එයා මොකද කරන්නේ? යාන්ත්‍රික ජීර්ණය සිදු කරන. ඒ කියන්නේ මේක ක්‍රීම් එක වගේ අඹරන. ඊයතර රසායනික ජීර්ණයක් සිදු වෙනවා. යාන්ත්‍රික ජීර්ණය රසායන ජීර්ණය නිසා අවසානයේදී සුද්ධාන්තයට යන්නේ ක්‍රීම් එකක්. සම්පූර්ණයෙන්ම මේ ආහාරය දිය කරලා. ඔය දිය කරපු ඔය දිය වෙන අවස්ථාවේදී සමහර දේවල් දිය වෙන්නේ නැහැ. හරි ඔයාලා දැකලා ඇති. බඩිනුක කාපු දවසට බඩිනුක යට තියෙනවා. කොහෙද මොකද තියෙන බඩිනුක යට? මල පහතංග විකලලා තියෙනවා. බඩිනුක නිකන් බඩිනුක කාපු දවසට බලන්න පහුදර ඇට පිටින් තියෙනවා. ඒ සමහර ඒවා ඒ කියන්නේ සෙලියුලෝස් වැඩි වුණාම ඒව එහෙම දිය වෙන්නේ නැහැ. ඒ ඇට පිටින් යනවා. මිරිස් කැලි මිරිස් පොතු. හරි. ගර්භින්චනන් නැද්ද කොහෙද?
දැකලා නැහැ. මිරිස්සන් තියෙනවා. එතකොට ඒ සමහර කොටස් තියෙනවා තනික සෙලියුලෝස් තන්තු ගොඩක් තියෙනවා නම් ඒවා එහෙම දිය වෙන්නේ නැති වෙනවක් තියෙනවා. හරි. කොහොම හරි මේ ආහාරය අවසාන මේ කොහොම හරි මේ ආහාරය මේ බ්ලෙන්ඩර් කරා වගේ දියරයක් නෙමෙයි. ඕකේ තියෙන ඔක්කොම පෝෂක ද්‍රව්‍ය උරා ගන්න පුළුවන් ටික සුද්ධාන්තයේදී උරාගෙන මහාන්තයට එනවා. මහාන්තයට ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ක්‍රීම් එකෙන් වතුර උරා ගන්නවා. ජලය අවශෝෂණය කරනකොට මොකද වෙන්නේ? අපි දන්නවා මඩ හැලියක් ගන්නවා. අපි මඩ ටිකක් ගන්නවා වතුර දාදී කර. ඕක අවුයි තියෙනවා. අවු තිබ්බම වතුර ටික වාෂ්ප වෙලා යනවා. ටික ජලය වාෂ්ප වෙද්දී අර වතුර වගේ තිබ්බ මඩ එක අතෙන් ගුලි කරන්න පුළුවන් මැටි වගේ තත්ත්වයකටපත් වෙනවා. මේකත් එහෙමයි. මේ ආහාර දියරය ටික ජලය අවශෝෂණය වෙද්දී මොකක් බවටපත් වෙන්නේ? මේක ඝන තත්ත්වය අර්ධ ඝන තත්ත්වයටපත් වෙනවා. අර්ධ ඝන තත්ත්වයටපත් වෙලා මෙන්න එනවා ගුදේට. මේක ගුදේට තැම්පත් වෙනවා. ගුදේ තැම්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ගුදේ තැම්පත් කරන මේ ගුදේ පිරෙනකොට ඕන අපිට මල පිට කිරීමේ අවස්ථාව එනවා. ගුද මාර්ගය හරහා මේ ගුද මාර්ගයට එනවා. මේක ඇවිල්ලා මෙතන ගුද මාර්ගයට එනවා. ගුද මාර්ගයට ඇවිල්ලා මේක පිරෙනවා. පිරෙනාට පස්සේ මල පිට කිරීමේ අවස්ථාව ආවට පස්සේ අපි ගුදේ හරහා මේක එළියට දානවා. ඒක තමයි සම්පූර්ණයෙන් අපි ඔන්න ආහාර ජීර්ණය අවසන් වෙන්නේ. ආහාර ජීර්ණය සහ අවශෝෂණ ක්‍රියාවලිය අවසන් වෙනවා මේ ටික පිට කරලා. එතකොට මේ මල පිට වෙන්නේ ඇත්තටම මේ මල කියලා යන්නේ මොනවද? මල කියලා යන්නේ අපි ගත්ත ආහාරයේ අපේ ඇඟට අවශෝෂණය වෙච්ච නැති ටික. ඊට අමතරව තව දේවල් තියෙනවා මොනවද? මේ සුද්ධාන්තයේ මහාන්ත්‍රයේ පිටිවල මියගිය පටක වර්ග තියෙනවා. ස්ලේට් වල තියෙනවා. ඒ කියන්නේ තෙම වගේ ගතිය ස්ලේට් වල තියෙනවා. ඊළඟට මියගිය පටක වර්ග තියෙනවා. ඊට අමතරව සුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. සුද්ධ ජීවීන් ඉන්නවා ගොඩාක්. ඒ කොහෙන්ද ඉන්නේ? අපේ ආහාර ජීවන පද්ධතියේ සුද්ධ ජීවීන් ඉන්නවා. එතකොට ඒ සුද්ධ ජීවීන් මේ මලත් එක්ක පිට වෙලා යනවා. ඔය ඇත්තටම ගත්තොත් අසුචි කියලා කියන්නේ ඒක මේ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙමෙයි. හැබැයි මේකේ බහිස්රාවී අපද්‍රව්‍ය තියෙනවා මොනවද? මේ ආහාර ජීවන පද්ධතියේ ගැලවිච්ච පටක කොටස් තියෙනවා. ඊළඟ පිත්තුෂ කහ පාට පිත්තුෂ ඒකේ පිත්තුෂෙන් කෙලිච්ච කාර්ය උනාට පස්සේ ඉතුරු ටික ඒ ටික තියෙනවා. පිත්තුෂ කහ පාට නිසා තමයි මල සාමාන්‍යයෙන් කහ පාට තියෙන්නේ. එතකොට ඒ විදිහ තමයි මේක හැදෙන්නේ. මල හැදිලා මේ මල පිටවීම සිදු වෙනවා. හරි. එතකොට බලමු අපි ආහාර ජීවන පද්ධතිය ආශ්‍රිතව රෝග තියෙනවා. අපි ඒකට කලින් උදියාගෙනමුනේ. හොඳයි. ඔයාලට දැන් මේ පේන්නේ ආහාර ජීවන පද්ධතියේ ක්‍රියාවලිය ආදර්ශනය කරන වීඩියෝ එකක්. ඔයාලට පේනවා මුඛය තුළදී යාන්ත්‍රික ජීර්ණය සිදු වෙනවා. ඊට පස්සේ මේ ආහාර ගුලියක ඒකත් එක්ක මිශ්‍ර වෙලා ග්‍රසනිකාවෙන් අන්න ස්රෝතයට ඇතුළු වෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඔය තියෙන ලොකුට පේන්නේ අන්න ස්රෝතය. ඊට පස්සේ පොඩියට පේන්නේ ඒ ශාසනාලය. එතකොට අන්න ස්රෝතයේ දිගේ ක්‍රමාකුංචනය මගින් ආහාරය එනවා ආමාශය දක්වා. එතන දෙන චක්‍රපිදානයේ විවෘත වෙලා ආමාශයට ආහාරය ඇතුළු වුණා. ඊට පස්සේ ආමාශය තුලදී ආමාශික යුෂ සමග මේ ආහාරය මිශ්‍ර වෙලා හොඳට කැරතෙමින් කුඩා කොටස් වලට කැඩෙනවා. අවසානයේ ග්‍රහණීය විවෘත වෙන කොටසේදී එතනදී චක්‍රපිදානයේ වරින් වර විවෘත වෙමින් මේ හොඳින් මිශ්‍ර වෙච්ච ආහාරය දිය වෙච්ච ආහාරය සුද්ධාන්තයට ඇතුළු වෙනවා. ඒතර අර බලා ගන්න පුළුවන් සුද්ධාන්තයේ මේ කුඩා ඇඟිලි වැනි අංගුලිකා තියෙනවා. ඒව හරහා ගමන් කරද්දී මේ ආහාරය අවශෝෂණය වෙනවා. ආහාරය කුඩා අංශය දිගේ මීටර 7ක් පමණ දිග මේ කුඩා අංශය දිගේ ගමන් කරලා අවසානයේ උණ්ඩුකයෙන් මහා අංශයට ඇතුළු වෙනවා. මහා අංශයේදී ආහාරයේ තියෙන ජලය අවශෝෂණය වීම සිදු වෙනවා. මේ ආකාරයට මහා අංශය දිගේ ආහාරය දිගින් දිගට ගමන් කිරීමේදී ජලය අවශෝෂණය කරමින් මේක අර්ධ ඝන තත්ත්වයට පත් වෙමින් මල සෑදීම සිදු වෙනවා. අවසානයේ මේ ආහාරය ගුද මාර්ගයට ඇතුළු වෙනවා. ඇතුළු වෙලා එයාට පස්සේ ගුදය හරහා මේ මල පිට කිරීම සිදු වෙනවා.
මේ වලට පේන්නේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ තවත් වීඩියෝවක්. මේකේ අපිට කලින් වීඩියෝ එකේ දැකපු නැති දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මුඛය තුළ සිදුවෙන යාන්ත්‍රික ජීර්ණය සහ කේරය සමග මිශ්‍ර වීම. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර ආහාර ගුලිය ගමන් කරද්දී අපිජීවිකාව වැහිලා අපිජීවිකාවෙන් ශ්වාසනාලය වැහෙන ආකාරය බලා ගන්න. ඔන්න ආහාර ගුලිය එනවා. අපිජීවිකාවෙන් ශ්වාසනාලය වැහුණා. ආහාර ගුලිය ඇතුළු වුණා අනසෝතේට. දැන් අනසෝතේ දෙකේ ක්‍රමාකුංචනය මගින් ආහාරය ගමන් කරනවා. ආහාරය ආමාශය ළඟට ඇවිල්ලා එතන තියෙන චක්‍රපිදානේ විවෘත වෙලා ආහාරය ඇතුළු වෙනවා ආමාශය තුළට. ආමාශය යුසයත් එක්ක මිශ්‍ර වෙලා ආහාරي කුඩා කැබලි වලට කැඩෙනවා. ප්‍රෝටීන් එහෙම ජීර්ණ වීමත් ආරම්භ වෙනවා. ඉතින් එහාට සාමාන්‍ය විදිහට අපි අර කලින් කතා කරපු විදිහට ආහාර ජීර්ණය සහ අවශෝෂණය කියන කොට ටික සිදු වෙනවා කුඩා අන්ත තුළදී. ඔයාලට පේනවා දැන් ආහාරයේ කුඩා කැබලි මේ තියෙන්නේ අක්මාව ඊට පස්සේ අග්න්‍යාසය කියන කොටස. ආහාර ඉතා කුඩා සියුම් කොටස් වලට කැඩිලා ඔයාලට පේනවා කුඩා අංශයේ එහෙම නැත්නම් සුද්ධාන්ත බිත්ති වල තියෙන ওই තියෙන අංගුලික අතරින් ගමන් කරද්දී කේශ නාලිකා සහ මැද තියෙන පායලස නාලිකාවට යාව අදාළ කොටස් අවශෝෂණය වෙනවා. ඒවා අවශෝෂණය වුණාට පස්සේ රුධිර ඔස්සේ ඒ පෝෂක කොටස් ගමන් කරන ආකාරය තමයි ඔයාලා දැක්කේ. අවසානයේ ආහාරය මහාන්ත්‍රය තුළ වෙලා ජල අවශෝෂණයෙන් පස්සේ මල බවට පත් වෙලා අවසානයේ ගුදේ හරහා බැහැර කෙරෙනවා. හොඳයි අපි ඊළඟ බලමු එහෙනම් දැන් ඊළඟ එක තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඇත්තටම ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග. ඇයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඔච්චර වැඩි? වැඩි වෙන හේතු තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත තියෙන රෝග ගොඩාක් අයට තියෙන එක තමයි ළමයිට ඔයාලට පවා තියෙනවා. මම දන්නවා සමහර ළමයි තියෙනවා ગેස්ට්‍රයිටිස්. අම්ල පිත්ත රෝගය කියලා කියන්නේ ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඊළඟට සමහර අයට මලබද්ධය තියෙනවා. සමහර අයට උණ සන්නිපාත වගේ රෝග ඒවා නැතිනම් බැක්ටීරියා සාධන නිසා වෙනවා. පාචනය, ඇම්බයිටිස්, ඊළඟට පණු රෝග නේද? ඊළඟට ආයෙ තියෙනවා පිත්තාශයේ ගල් ඇති වෙනවා. අවසනාන්තයේදී ඇති වෙන රෝග පිත්තාශයේ ගල් ඇති වෙනවා. උණ්ඩුක පුච්ච ප්‍රදාහය. මෙන්න මේ වගේ සාමාන්‍ය රෝග ටිකක් තියෙනවා. ඔයන් ගොඩාක් අය පීඩා විඳින රෝගයක් තමයි මේ ગેස්ට්‍රයිටිස් කියන්නේ. මොකද්ද ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ? ආමාශය ගත්තට පස්සේ අපේ මේ ආමාශය ඇතුලේ මේ ආමාශය බිත්තිය මේ ආමාශය බිත්තිය හරි ආමාශය බිත්තියේ තියෙනවා මේ ශ්ලේෂ්මල ස්තරයක්. හරිද? මේ ආමාශය බිත්තියේ තියෙනවා ශ්ලේෂ්මල. ඔයාලගේ භාෂාවෙන් කියනවා සෙවල වගේ නිකන් සෙම වගේ තට්ටුවක්. මේ ආමාශය බිත්තියේ තියෙන ඒ ශ්ලේෂ්මල ස්තරයක් වෙනවා. ඔය ශ්ලේෂ්මල ස්තරය පවතින තුරු ආමාශයට හානියක් නැහැ. ඒ කියන්නේ ආමාශය බිත්තිය කියන්නේ ප්‍රෝටීන් නේ. ආමාශය බිත්තිය ප්‍රෝටීන වලින් හදලා ඒ කියන්නේ ඒකේ තියෙන මේ ප්‍රෝටීන් වලට පේශිනේ තියෙන්නේ. ඒ ප්‍රෝටීන් වලින්. එතකොට ඔයාලට නිකන් හිතෙන්නේ නැද්ද? අපි ගන්න ආහාරයේ තියෙන ප්‍රෝටීන මෙතෙන්දී පොලිපෙප්ටයිඩ් වල වත් වෙනවා. නේ? ඒ පෙප්සින් වලින් ඒක කරනවනේ. පෙප්සින් වලින් මේක ඇතුලේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල වත් වෙනවා. එතකොට නිකමනත් ඔයාලට හිතෙන්නේ ආමාශය බිත්තියත් ප්‍රෝටීන් පේශිනේ තියෙන්නේ. ඇයි ආමාශය බිත්තිය ජීර්ණ වෙන්නේ නැත්තේ? ආමාශය බිත්තිය ජීර්ණ වෙන්නේ නැහැ මේ ශ්ලේෂ්මල ධාතු නිසා. මේ ශ්ලේෂ්මල නිසා ජීර්ණ වෙන්නේ නැහැ. ශ්ලේෂ්මල තට්ටුව ජීර්ණය වුණේ නැති වුණාට හරිද? ඔය ශ්ලේෂ්මල ආස්තරණය ප්‍රදාහයටපත් වෙනවා. ප්‍රදාහයටපත් වෙනවා කියන්නේ මේක මේ තුනී සම්පඩලයක් වගේ තියෙන්නේ. ඕක ඉදිමෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඕකේ තුවාල ඇති වෙන්න පටන් ගන්නවා. ආන්නේ මොනම තමයි ગેස්ට්‍රයිටිස් තත්ත්වෙට එන්නේ. හරිද? මේක තුවාල වුණාට පස්සේ බඩ දැවිල්ල දාන්න පටන් ගන්නවා. ආමාශය දැවිල්ල වෙනවා. බඩ කැක්කුම එනවා. ඊට පස්සේ නිතරම උගුරට එනවා. වමන යනවා වගේ නේ උගුරට එනවා නිතරම. උගුරට ඇඟුල් රසක් එනවා නිතරම. හරි උදරේ වේදනාව. සමහර අයගේ මේ ગેස්ට්‍රයිටිස් වල වේදනාව උදරයෙන් එන්නේ කියලා හිතා ගන්න බෑ. හිතේ පපුව රිදෙනවා කියලා. මේ පපුව හරිය නැද රිදෙන්නේ. ඇත්තටම මේ
heart pain එකක් නම් ඒ කියන්නේ heart එකකින් එන රිදීමක් නම් පොඩ වම් පැත්තට බරව තමයි එන්න ඕනේ. ඊට මේක එන්නේ හරි මැද හරිය. මේ හරි මැද හරියේ ලොකු වේදනාවක් එනවා හුස්ම හිර වෙනවා වගේ. සමහර අය නැත්තම් හුස්ම ගන්නත් බව අතිරු වෙනවා. ඒ ඔක්කොම හේතුව මේ ආමාශය පිටිය. ආමාශය පිටිය දෙන ප්‍රශ්න තියෙනවා. අපි ඉස්කෝලේ දාගෙන සමහර ළමයි ඉන්න බෑ පපුව රිදෙනවා කියලා. කෑනිසන. පපුව රිදෙනවා කියලා ඉස්පිතා කරගෙන. අරන් ගිහලා බලද්දි මේ උදේට කාලා නැහැ. මොකක් හරි එහෙම මගුලක්. ඉතින් මේ කාණ බොන්න දීලා තියන් හිටියට පස්සේ හරියනවා. ගැස්ට්‍රයිටිස් වලට බෙහෙතක් දුන්නාට පස්සේ හරියනවා. එතකොට මේ තාත්තේ දැන් ඔය මුල් කාලේදී එහෙම වෙන්නේ. මුල් කාලේදී. ගැස්ට්‍රයිටිස් පටන් ගන්න මුල් කාලේ හරි. උගලට ඇඟුල් රස වගේ දැනෙනවා. ආමාශයේ දැනෙන බඩ දැවිල්ලක් එනවා නිතරම. බඩේ කැක්කුමක් එනවා. කාලයක් යද්දි මොකද වෙන්නේ? කාලයක් යද්දි මේ ශ්‍රේෂ්ඨ වල ආස්තරණය කොහේටද දිය වෙනවා. මේ ශ්‍රේෂ්ඨ වල ආස්තරණය කොහේටද දිය වෙනවා. හරිද? දිය වුණාට පස්සේ මොකද වෙන්නේ? දිය වුණාට පස්සේ මෙන්න මෙහෙම සිද්ධියක් එනවා. දැන් ඔය ශ්‍රේෂ්ඨ වල ආස්තරණය මේක දිගෙත් තියෙනවා. මෙහෙත් තියෙනවා. මේ ග්‍රහණියෙත් තියෙනවා. ඊට පස්සේ එතනින් අර සුද්ධාන්තෙත් තියෙනවා. වැඩිපුරම බලපාන්නේ ආමාශය සහ ග්‍රහණිය කියන දෙක. ආමාශය ග්‍රහණිය. දැන් මේ කොහේ හරි දැනකින් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දිය වුණා. ශ්‍රේෂ්ඨ ආස්තරණේ විනාශ වුණා. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මෙතන ආමාශය විත්තිය ආමාශයේ විවෘතයි. මේ මෙච්චර වැහිලා තිබ්බේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔක විවෘතයි. විවෘත වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙයාගේ රෙනින් එනවා. නැත්නම් පෙප්සින් එනවා. රෙනින් පොඩි උන්නේ තියෙන්නේ. කිරිකෙට ගෙනෙන්නේ. මේකේ පෙප්සින් එනවා. පෙප්සින් ඇවිල්ලා මේක දෙන ප්‍රෝටීන ජීර්ණය කරද්දී පෙප්සින් දකිනවා මේ තව ප්‍රෝටීන් තියෙනක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ තියෙන එන්සයිම් මගින් ආමාශය පිටිය ජීර්ණය කරනවා. අන්න ප්‍රශ්නේ ආවද? මෙච්චර වහගෙන හිටියේ අපි වමනාවෙන් කෑම කන්න නැතුව වෙලාවට හරි ඒ වගේ මගුල් කරගෙන අන්තිමේදී නේ ඊට පස්සේ අධික මානසික පීඩනය නේ කල්පනා කරනවා. ඔළුවේ ඉසాత බදාගෙන සමහර ප්‍රශ්න කල්පනා කරනවා. නේ ඒකවල මොකද වෙන්නේ? මේ ආමාශය වල ස්‍රාවය වෙන මේ හයිඩ්‍රොක්ලොරික් අම්ල ප්‍රමාණය වැඩි වෙනවා. ඒවත් එක්ක මොකද මේ ශ්‍රේෂ්ඨම ඉස්තරය ආසාදනය වෙනවා. ආසාදනය වෙලා කොහේ හරි තැනකින් එයා විනාශ වුණොත් එහෙම මෙන්න ආමාශයේ විත්‍ය විවර වෙනවා. ඔය වගේ මේ වගේ තැන්වලත් ඕක වෙන්න පුළුවන්. ග්‍රහණියත් ඕක වෙන්න පුළුවන්. හරි ග්‍රහණියත් ඕක වෙන්න පුළුවන්. මේ විදිහට ශ්‍රේෂ්ඨ ඉස්තර විනාශ වෙන්න පුළුවන්. දැන් ඕන විවෘත වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න බඩු හම්බ වෙනවද? ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. මට කියන්න මේ ඔයාලා හිතලා බලන්න. ගැස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ ආහාර ජීර්ණ පද්ධතියේ හොඳට අහගන්න. මේ ආහාර ජීර්ණ පද්ධතියේ කොයි කොටස් වලද? මෙතෙන් එහාට ප්‍රෝටීන ජීර්ණ වෙන සුද්ධාන්තයේ තියෙනවා. හරිද? සුද්ධාන්තයේ කොටස් වල තියෙනවා. වැඩිපුර වෙන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන එක. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් වෙන්නේ මේ ආමාශයේ මෙන්න මේ කොටස් ටිකේ. ඒකේ තමයි වැඩිපුර බලපෑමක් එන්නේ. හරි වැඩිපුර බලපෑමක් එන්නේ ඒකේ. එතකොට ප්‍රෝටීන කෙලින්ම ඍජුවම ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන එන්සයිම් අහු වෙනවා මේ කොටස් වල. මෙතනින් යාරේම අහු වෙන්නේ. ප්‍රෝටීන මත ඍජුව ක්‍රියා කරන එන්සයිම් මෙතනින් යට අහු වෙන්නේ. ප්‍රෝටීන මත ඍජුව ක්‍රියා කරන එන්සයිම් මේ ටික අහු වෙන්නේ. ඒ නිසා ආමාශය දිත්ති සහ ග්‍රහණිය. හරි එතකොට කොයි කොටසද? ආමාශය තුළ සහ ග්‍රහණිය කියන කොටස් වල මේ ශ්‍රේෂ්ඨ විනාශ වීම නිසා ඒ තැන් වල තුවාල වීම ඇති වෙනවා. ඒක තමයි ගැස්ට්‍රයිටිස් වල වැඩිම අවස්ථාව. තත්ත්වය උත්සන්න වුණාම මොකද වෙනවා? තුවාලයක් ඇති වුණොත් තත්ත්වය දරුණුයි. ආමාශයේ පිටින් තුවාලයක් ඇති වුණොත් තත්ත්වය දරුණුයි. ඇයි ඒ දරුණුයි කියන්නේ? මේක මම නිතර කියන කතාවක්. ඔයාලා හිතන්නකෝ ඔයාලා කකුලේ කොහෙද දැනක තුවාලයක් හැදුණා. ඔයාලා උදේට ඒ තුවාලෙට වතුර ටිකක් දානවා. හරි ඊට පස්සේ උදේ කිරි බොනකොට ඒ තුවාලෙට කිරි ටිකක් දානවා. උදේට බත් කනකොට ඔයාලා කන බත් කටකින් බත් එකක් කන කටක් කන තුවාල වලින් එකක් තියෙනවා.
ඊට පස්සේ ආයෙ වතුර ටිකකුත් දාන එකට. ඊට පස්සේ තේ බොනකොට තේ චුට්ටකුත් දානවා. ඊය නිකන් යනකොට සීන්ටියක් කඩේ දායනවනම් ඒ සීන්ටියකුත් ඔය තුවාලෙටම දානවා. ඊළඟට උදේ 10ට විතර මේ ඔය ස්පන්ජියක් හරි මොකක් හරි ක්‍රීම් බනිච්චයක් හරි ගෙහෙ ගෙඩියක් එහෙම කනවා නම් කේල් කැලුකුත් ඔගොල්ලන් තියෙනවා. බනිච් කැලුකුත් ඔගොල්ලන් තියෙනවා. තමන් කන බොන හැම දෙයක්ම තුවාලෙ උඩින් තියෙනවා. මොකද වෙන්නේ? හවස් වෙනකොට තුවාලෙ ඉදිමිලා. පහුදා වෙනකොට කකුල නම් කකුල හොල්ලන්න බෑ. අත නම් අත හොල්ලන්න බැරි තරමට තුවාලෙ වැඩි වෙලා. ඇයි ඒ? අර කන බොන හැම එකම මේක උඩින් තිබ්බත්. ඉතින් මෙතන තුවාලයක් ආවමත් එහෙම නෙමෙයි වෙන්නේ. අපි කන බොන හැම එකම අපි ගෑවෙනවා. ඊට අමතරව මේක ජීර්ණය කරන්න අවශ්‍ය කරන එන්සයිම්ස් සාවය වෙනවා. ඒ එන්සයිම් සාවය වලට ඒකේ තියෙනවානේ ප්‍රෝටීන ජීර්ණය කරන්න ඕන සාවය. ඒවත් මේකේ ගෑවෙනවා. ඊළඟට ආමාශයේ HCl අම්ලය හයිඩ්‍රොක්ලොරික් අම්ලය තියෙනවා. ඒකත් ඔය තුවාලේ ගෑවෙනවා. මොකද නිතර තුවාලේ පෑරෙනවා. තුවාලේ පෑරෙනකොට මේක වැඩි වෙනවා. දැන් එහෙනම් අපි මොකද කරන්නේ? කන්න නැතුව ඉන්නවා. කන්න නැතුව ඉතින් මොකද වෙන්නේ? කන්න නැතුව ඉතින් මේක HCl සාවය වෙනවා. HCl අම්ලය සාවුනව තව වැඩි වෙනවා. කාලත් බෑ නොකත් බෑ. අන්න වැඩි. කාලත් බෑ නොකත් බෑ. ඒ කියන්නේ කෑවොත් ආහාර තියෙන සංඝටක සහ නිසා තුවාලේ වැඩි වෙනවා. නොකා හිටියොත් මොකද වෙන්නේ? නොකා හිටියොත් මේක ආමාශයක යුස ශ්‍රාව වෙනවා. ඒක නිසා මේක වැඩි වෙනවා. ඒ කියන්නේ තුවාලයක් හැදුනොත් සනීප කරන්න බෑ. සනීප කරන්න පුළුවන් විවිධාකාර උපක්‍රම යොදලා ආහාර පාලනය කරලා ඖෂධ දීලා අවුරුදු ගාණක් අවුරුදු 10ක් 15ක් සමහර ගිහිල්ලා දුක් විඳලා තුවාල සනීප කරගන්න. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් කියන එක අනිවාර්යෙන් හැදෙනකොටම පාලනය කරන්න ඕනේ. නියමිත වේලාවට ආහාර ගන්න ඕනේ. නියමිත වේලාවට ආහාර ගන්නවා කියන්නේ ඔයාලට හැමදාම පුරුදු උදේ 4 නම් කාලා 4 කන්න ඕනේ. ඒ බඩගිනි එන වෙලාව තියෙනවනේ. බඩගිනි එන වෙලාවට මොනවා හරියක් කන්න. ඒක තමයි තියෙන්නේ. ඊළඟට වැඩිපුර අම්ල ඇඹුල් ಜಾති කන්න එපා. වැඩිපුර මිරිස් තියෙන ආහාර, තෙල් අධික ආහාර වැඩිපුර ගන්න එපා. ඊළඟට මේක ඔයාලට අදාළ වෙන්නේ නැහැ. හැබැයි අදාළ ඉස්සරහට අදාළ කරගන්නත් එපා. මද්යසාර භාවිත කරන්නත් එපා. දුම්පානය කරන්නත් එපා. ඊළඟට මානසික ආතතියක් ඇති කරගන්න එපා. මානසික ආතතිය ඇති වෙන්නේ මානසික ආතතියක් ඇති වෙන්නේ තමා සතු දෙයක් නැති වුණොත් විතරයි. හිතලා බලන්න. තමා සතු දෙයක් අහිමි වීමෙන් තමයි මානසික ආතතියක් කියන එක ඇති වෙන්නේ. තමන් සතු එක්ක මොකක් හරි සටහන් පොත් ටිකක් මොනවා හරි වෙලා එක්ක ගිය කාලේ මොනවා හරි ගන්න ඒක මානසික ආතතියක්. හරිද? ඊට පස්සේ තමන් වඩාත්ම කැමති කෙනෙක් තමන්ගෙන් වෙන් වෙලා යනවා. නේ? ඒක යාළුවෙක් තරහ වෙනවා. එහෙම නැත්නම් වියෝ වීමක් මරණයක් වගේ දේවල් සිද්ධ වෙනවා. මොකක්කෝ තමන් සතු දෙයක් නැති වීම. ඒ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕනේ හරි ඒක නැති වුණාට කමන්නේ නැහැ. මට මේ ටික ඉතුරුයිනේ. අපි හිතනවනේ හැම වෙලාවෙම තමන්ට නැතිද දෙයක් නෙමෙයි. තමන් සතු තියෙන දේවල්. ඒක නැති වුණාට කමන්නේ නැහැ. මට මේ ටික ඉතුරුයි. මං එනකොට මොකුත් අරගෙන ආවේ නැහැ. අපි හිතන්න ඕනේ එහෙම. මං එනකොට ඔය කවුරුත් මට හිටියේ නැහැ. මං ආවේ මේ ලෝකෙට තනියෙන්. මං කවදාද යන්නේ මේ ලෝකෙන් තනියෙන්. මේ ආවට පස්සේ මට හම්බෙච්ච දේවල් නෙමෙයි මේ. මං ඉද්දී අරන් ආපු එකක් නැති වුණා නම් මගේ දෙයක් කියලා කියන්න පුළුවන්. මේ ආවට පස්සේ හම්බෙච්ච දේවල්. ඒවා මේ යනකොට හම්බෙච්ච දේවල් නේ. ඉතින් ආවට පස්සේ හම්බෙච්ච දේ ඒ විදිහම නැති වෙයි. තව දේවල් හම්බෙන්නේ. ගණන් ගන්න එපා. අනේ ඉස්සර තියෙන්නේ. හරි. ඒ වගේ වැඩිම ඉස්සර ඔන්ලයින් ක්ලාස් එක කරන්න යන්නේ නැහැ. ඒ වගේ විස්තර හම්බෙච්ච ඒවා කතා කරමුකෝ නේද? හම්බෙච්ච ඒවා කතා කරගෙන ගොඩක් දේවල් කතා කරමු. හරි. එහෙමනම් ඉස්සෙල්ලාම අපි ලියාගමු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග. ඊට පස්සේ අපි එකින් එක රෝග ගැන ඉක්මන් කතා කරගෙන යමු. අද ආහාර ජීර්ණ පද්ධතිය කොහොමද ඉවර කරන්නේ? එහෙනම් අලුත් මාතෘකාව තමයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග. ඒ අර්ථයෙන් අපි ગેස්ට්‍රයිටිස් ගැන අද කතා කරා. අපි ඉක්මනට ඒක ලියමු. හොඳයි අපි එහෙනම් ඊළඟට බලමු ගැස්ට්‍රයිටිස් වලට පස්සේ ඊළඟට මල බද්ධය
මල බද්ධය කියන්නේ මොකද්ද? මල පිට කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා මල වල තියෙන්න ඕන තෙතමනේ අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්කොම කර වෙලා ගල් වෙලා වගේ ගියා. දැන් ඉතින් එළියට දාගන්න බැහැ. ඉර වෙනවා. නේ එහෙම වෙන්නේ ඇයි ඒ? හේතු කීපයක් තියෙනවා. හේතු කීපයක් තියෙනවා. දැන් ඔයාලා බලන්න දැන් මේ පාම් පිටි ටිකක් අරගෙන දැන් ගිය මාසේ වෙසක් කුඩු හැදුවානේ. හරි. පාම් පිටි ටිකක් අරන් පොල් කට්ටකට දාලා උණු වතුර දාලා දිය කරාම පාප්ප හැදෙනවා. හරිද? දැන් ඊට පස්සේ පාප්ප එක දැන් පාප්ප අර මේ වෙසක් කුඩුවේ මරලා ඉතුරු පාප්ප එක තියෙනවානේ. ඕක තිබ්බම එළිය තිබ්බම ඕක වතුර වාෂ් වෙලා ගිහිල්ලා ඕක පාප්ප එක ගල් වෙනවා. බලන්න පාප්ප හැදුනට පස්සේ පොල් කට්ටේ හැමතැනම ගෑවෙනවා. ඇඟිල්ලෙත් ගෑවෙනවා, අතේ ගෑවෙනවා. හැමතැනම ගෑවෙනවා. ඒ කියන්නේ පාම් පිටි සහ ජලය කියන දෙක විතරයි තියෙන්නේ. රොටි හදනවනේ ගෙදර. රොටි හදද්දී පාම් පිටි වලට දානවා පොල්. පොල් දාලා වතුරක් දාලා ගුලි කරනවා. එතකොට අතේ ගෑවෙන්නේ නැහැ. බෝල හදන්න පුළුවන් බෝල. හේතුව මොකක්ද? එතන වෙනස. පාම් පිටි ජලය විතරක් දාලා කවලම් කරාම අත පුරා හැමතැනම ගෑවෙනවා. පාම් පිටි වලට පොල් දාලා ගුලි කරාම ඒක බෝල වගේ හදන්න පුළුවන්. පොල් කියන්නේ සෙලියුලෝස් ගොඩක්. ඔයාලා දන්නවනේ පොල් කෑල්ල කපලා වීසි කරාම කුඩු යන්නේ සෙලියුලෝස්. අන්න බලන්නකෝ. සෙලියුලෝස් තන්තු ලැබුණාට පස්සේ ගුලි කරන්න පුළුවන්. හරි. සෙලියුලෝස් තන්තු ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? මේක ගුලි කරන්න පුළුවන්කම ලැබෙනවා. බෝල වගේ හදන්න. ඉතින් අපේ මේ මහාන්ත්‍රයේදීත් ওই සිද්ධිය ඔහොම වෙනවා. අපේ මහාන්ත්‍රයේ මම අවසන් කොට විතරක් හඳින්නම්කෝ. අපේ මහාන්ත්‍රයේ දිගෙත් මේ ආහාරය එනකොට ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු නම් මොකද වෙන්නේ? මේ එන ආහාරය මෙන්න මේවයි රැඳෙනවා. මේ තැන් වල ඇලෙනවා. මහාන්ත්‍රයේ මේ තැන් වල ඇලෙනවා. දැන් මේ විදිහට අර තන්තු අඩු කොටස එන්නේ. ඇවිල්ලා මේ ගුදේත් මේක දැන්පත් වෙනවා. මේ ගුද මාර්ගයට එනවා මේ. ගුද මාර්ගයට ආවට පස්සේ හරිද? මේ තන්තු රහිත තන්තු අඩු ආහාරයක් නෙන්නේ. දැන් තන්තු අඩු කොටසක් නෙන්නේ. දැන් මේක ජලය ඉවත් වෙනකොට මොකද වෙන්නේ? මේ ගුද මාර්ගයේ බිත්තිවල මේවා වැඩිපුර තැන්පත් වෙනවා. ගුද මාර්ගයේ බිත්තිවල මේවා තැන්පත් වෙනවා. ගුද මාර්ගයේ බිත්තිවල මේවා ඇලෙනවා. හරි මේ තැන් වල ඇලෙනවා. දැන් වැසිකිලි යාමේ අවශ්‍යතාවය එනවා. වැසිකිලි යාමේ අවස්ථාව ආවට මල පහ කරාම යන්නේ මේ මැද තියෙන ටික යනවා එළියට. ඒක නිකන් හරියට යන්නේ නැහැ. හරි අමාරුයි සල්ලු කරලා යවන්න. කටමල යවන්න. ටොයිලට් ගිහලා ආවට පස්සේ Tamanට දැනෙනවා ටිකක් මේක හරියට ගියේ නැහැ වගේ. හරියට ගියේ නැහැ වගේ දැනෙනවා. සමහර වෙලාවට ඇතුලේ තියෙනවා වගේ දැනෙනවා. ඒකට කමන්නේ නැහැ කියලා වැඩි අතර දාලා ඉස්කෝලේ යන්න ඕනේ ඉස්කෝලේට යනවා. හරි. දැන් මොකද වෙන්නේ එතකොට? මේ ගුදමාර්ගයේ පිටතට තැම්පත් වෙච්ච මල වලින් කොටසක් තියෙනවානේ. ඕක තවදුරටත් ජලය අවශෝෂණය වෙලා තව ඝන තත්ත්වයකටපත් වෙනවා. සමහර අය ගොඩක් වෙලාවට ඊළඟ පාර ඒවත් ගැලවිලා යනවා. හරි ඒවත් ගැලවිලා යනවා ඊළඟ පාර. හැබැයි ඔක වැඩිපුර වුණොත් මොකද වෙන්නේ? වැඩිපුර වුණොත් එහෙම. වැඩිපුර වුණොත් මල පිටි කරන්න බැරි වෙනවා. සමහර අයගේ මේක දිගට මල හිර වෙලා මෙහෙම හිර වෙනවා. බඩවැලේ දිගට හිර වෙනවා. යන්නේ නැහැ. ඔපරේෂන් කරන්න. ඔපරේෂන් කරලා බඩවැල පාරලා ඇතුලේ තියෙන මල අයින් කරන්න ඕන. ඊට පස්සේ මේක සනීප වෙනකම් බටයක් දාලා පැකට් එකකදී තමයි ඉල්ලන් ඉන්න වෙන්නේ. මාස ගානක් යනවා පැකට් එකකුත් එල්ලන් ඉන්නවා බටයක් දාලා. කක්ක පැකට් එකක් එල්ලන් ඉන්නවා. ඊට හොඳ නැද්ද? හොඳට අවස්ථාවකට වතුර බිව්වනම්. ආහාරයේ වැඩිපුර තන්තු තියෙන විදියට. ඒ කියන්නේ එළවලු පළතුරු පලා වර්ග වැඩියෙන් කෑවනම්. නියුඩු සහිත ආහාර වැඩියෙන් කෑවනම්. පිටි සහිත ආහාර නොකාම හිටියනම්. ඒ වගේ දරුණු තත්ත්වවලට එන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු වුණොත් ඊළඟට අපි අවස්ථාවකට ජලය පානය කරේ නැති වුණොත් ඊළඟට මල පිට කිරීමේ අවශ්‍යතාව අනවශ්‍ය විදිහට කල් දැම්මොත් සමහරවිට හදිසියෙන් ට්‍රිප් එකක් එහෙම යනවා. ට්‍රිප් එකක් යනවා. උදේ 4ට එන්න කියනවා.
උදේ 4 try කරන ටොයිලට් යන්න බෑ. ඉතින් යාර පුරුදු ටයිම් එකකටනේ. ශරීරේ පුරුදු වෙලාට තමයි යන්නේ. හරි? බෑ යන්නේ නැහැ. ඉතින් යන්නේ නැතුව යන්න. ඔන්න 4 විතර ඔන්න බස් එක යන තියෙනවා අවස්ථාව. දැන් මොකද කරන්නේ? බෑනේ යන්න බෑනේ. තද කරගෙන ඉන්නවා. ටික ලකින්න ගියාට පස්සේ ඒ අවස්ථාවේ නැතිලා යනවා. අපි දැන් මේ වැඩේ හරි කියනවා. දැන් මොකද ඇතුලේ මල තියෙනවා. ඒ ඇතුලේ මල තියෙනකොට ඒවෙන් ටික ජලය අවශෝෂණය වෙලා මෙයා ටික ටික ඝන තත්ත්වයටපත් වෙනවා. නිතර වැඩි කරන්න උනොත් එහෙම මොකද වෙන්නේ? මල පිටිකිරීම අවස්ථාවය නිතර කල් දැම්මොත් අවසානයේදී මේවා ජලය වැඩිපුර අවශෝෂණය වෙලා මෙයා වැඩිපුර හිර වෙලා මලබද්ධිය ඇති වෙන්න පුළුවන්. ගොඩාක් නිතර මලබද්ධිය ඇතිවීම අර්ශස් කියන රෝගී තත්ත්වයටපත් වෙනවා. අර්ශස් කියන්නේ මේ ගුදේ කෙලවර මේ ගුදේ සහ මේ ගුද මාර්ගයේ ඇතුළේ තුවාල ඇති වෙනවා. ඒ නැත්නම් ඒක ගෙඩි ඇති වෙනවා. ආසාදෙන්න මේ ගෙඩි ඇති වෙනවා. එතකොට මොකද? එතකොට මල පිට කරන්න බැරි නෑ මේ ගෙඩියුනේ මේක ඉර වෙනවා. මල පිට කරන්න ගියාම අධික වේදනාවක් එනවා. ලේ යන්න පටන් ගන්නවා. මල පිට කරගන්න බැරි වෙනවා. ආර්ථික කියන රෝගය. හරි. ඒයිදී වල ලෙඩ හදාගන්න. වැඩිපුර වතුර බිව්වා. පිළිගාම කන එක සම්පූර්ණ නතර කරලා දැම්මා. ඊළඟට නියුරු සහිත ආහාර කන්න පටන් ගත්තා. එළවලු කරුතුළු වැඩි කියන්නේ. වැඩි ඉවරයි. මල බද්ධ එතනින් ඉවරයි. ගියා බලමු උණසනිපාතය. උණසනිපාතය කියන්නේ මේ බැක්ටීරියා ආසාදනය නිකන් වෙන රෝගයක්. බැක්ටීරියාව. උණසනිපාතය අපි ටයිෆොයිඩ් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ටයිෆොයිඩ්. බඩේ වේදනාවක් එක්ක උණ හැදෙනවා. හරිද? එතකොට මේ උණසනිපාතය හැදෙනා මුළු අතපය මුළු ඇඟම හිදෙන්න පටන් ගන්නවා. ඔල්ලු කැක්කුම එනවා. හරි? උණ වැඩි වෙනවා. මුල් කාලේදී පොඩ්ඩක් මලබද්ධය වගේ ඇති වෙන්න පුළුවන්. හරිද? මුල් කාලේ මලබද්ධය ඇති වෙන්න පුළුවන්. මේ උණත් එක්ක දිවේ කාරම් බැදෙනවා. කාරමක් කියන්නේ දිවේ මැලියක්. අර වල උදේම නැගිටලා දිව දික් කරලා බලනවා කන්නයි ළඟට ඉඳලා දුදු පාට තට්ටුවක් තියෙනවා. ඒ කාරම් මැලිය කියලා කියන්නේ කාරම්. උණ හැදුනට පස්සේ මේ ටයිෆොයිඩ් හැදුනම දිවේ අධික ලෙස කාරම් බැදෙනවා. උදේ දත්න දෙලා කටහොද දැම්මට පස්සේ පැයක් විතරදී ආයෙ කාරම් බැදෙනවා. මේ හැන්දක් දාලා හොරලා ගත්තොත් එහෙම මැටි වගේ තට්ටුවක් එනවා. අධික ලෙස කාරම් බැදෙනකොට එහෙම හොරලා ගන්න පුළුවන්. ඊළඟට උදරේ වේදනාවයි ආයි පස්සේ මුල් කාලේ මලබද්ධය ඇති වුණාට මේක වැඩි වෙනකොට පාචන තත්ත්වයටපත් වෙනවා. ඇත්තම මැද තියෙන උණසනිපාතය කියලා බලන්න අසුචි පරීක්ෂා කරන්න ඕනේ. අසුචි පරීක්ෂා කරාම ඒ අදාළ බැක්ටීරියාව ඉන්නවා නම් උණසනිපාතේ. ඉතින් මේකට ප්‍රතිචක්‍රීකරණ එන්නත් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිජීවක ලබාගෙන සනීප කරන්න පුළුවන් රෝගයක්. මේක මේ ඉතින් වෙන්නේ මේ අපි ඔය දූවිලි වලට වාතයට නිරාවරණය වෙච්ච මැස්සෝ වහපු කෑම කනවා නම් ඊළඟට අපිරිසුදු වෙච්ච ජලය පානය කරනවා නම් ආන් ඒ වගේ දේවල් තමයි අපිරිසුදු දෑත් වලින් ආහාර ගන්නවා බිම වැටිච්ච කෑම කනකොට මේ සමහරවිට බිම වැටිච්ච පළතුරු වල කනවා සමහරවිට බත් කන්න බලනවා බත් කාලා අත හොදන්න එපයි කියලා කාලා මත හොදනවා කියලා අත හොදන දු බත් කනවා එහෙම කරන අයත් ඉන්නවනේ නේද ආන් ඒකකොට එයාට මේ රෝග හැදීමේ අවදානම වැඩි ඊළඟ බලන්න පාචනය තුන්වෙනි පාචනය කියලා කියන්නේ මෙහෙම දෙයක්. මේක වෛරස් හොරන බැක්ටීරියා නිසා වෙන්න පුළුවන්. වෛරස් එකක් නිසා වෙන්න පුළුවන්, බැක්ටීරියා නිසා වෙන්න පුළුවන්. හරි. එතෙන්දි වෙන්නේ මේ වෛරස් හෝ බැක්ටීරියා නිසා එයා ආසාදනය වෙන්නේ මහාන්ත්‍රයට. මහාන්ත්‍රයට මේ බැක්ටීරියා හෝ වෛරස් ආසාදනය වුණාට පස්සේ මහාන්ත්‍රයෙන් කරන්නේ මොකද්ද? ජලය උරා ගන්න එකනේ. මහාන්ත්‍රයෙන් ජලය අවශෝෂණය අඩු කරනවා. ජලය අවශෝෂණය කිරීම අඩු කරන. එතකොට මොකද වෙන්නේ? මල සම්පූර්ණයෙන් දියර තත්ත්වයේ පවතින. එතකොට එක දිගට බඩ යනවා. පාචනය කියන්නේ එක දිගට දියර ලෙස මල පිට වෙනවා. එතන මොකද වෙන්නේ? දියර ලෙස වැඩිපුර මල පිට වෙනකොට දියර විදියට පිට වෙන්නේ අපේ ශරීරය තුළ තිබ්බ දියර. අපේ ශරීරය තුළ තිබ්බ දියර පිට වෙනකොට මොකද වෙන්නේ? අපේ ඇඟ විජලනය වෙනවා. විජලනය වීමෙන් තමයි මරණයටපත් වෙන්න පුළුවන්. එහෙනම් පාචනය හැදුනම වැඩිපුර අපි ජලය පානය කරන්න ඕනේ. ඒ පානය කරන ජලයේ අපි නිකන් ජලයට වඩා ලුණු බිඳු කීපයක් දාපු ජලය පානය කරනවා හොඳයි. අර දෙනවනේ ජීවනී කියලා එකක්. ඒකේ ලුණු සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට දාලා තියෙනවා. ඒක දී කරලා බිව්වම ඒක නිකන් තේරෙන් දියරේ හා සමානයි. ඒක තමයි වැඩි හොඳම කරන්නේ. නැත්තම් වැඩිපුර වතුර හරි බොන්න ඕනේ ඉක්මනට වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. හරිද? එතකොට එතෙන්දී මේ පාචනය හැදෙන්න බලපාන හේතුව තමයි ජලය මගින් පාචනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අදාළ බැක්ටීරියාවෝ වෛරසය ඔය රෝගීන්ගේ මල සමහරවිට ජල මූලාශ්‍ර වලට එකතු වෙලා ඒව හරහා අපිට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඒ අපද්‍රව්‍ය වල මැස්සෝ වහලා ඒ මැස්සෝ ගිහිල්ලා
ආහාර වල වහන්න පුළුවන්. මම ඔයාලට ඊටකනේ වීඩියෝ පෙන්නලා තියෙනවා. නේ? එය කොලරාව ගැන වීඩියෝ එකක් පෙන්නලා තියෙනවා ඔයාලට. ඒක මේ පාචනය හා ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. එතකොට අපි ගන්න ආහාර භාගයට තම්බලා කනකොට එළවලු වර්ග, පළතුරු වර්ග අපි උයන ආහාර තියෙනවා. ඒවා භාගයට තම්බලා කනකොට එතකොට ඒවා තියෙන මේ බැක්ටීරියා වර්ග, වෛරස් වර්ග එන්න පුළුවන්. නේද? ඊළඟට අපි අමුෙන් කන ඒවා තියෙනවා නම් අපි අනිවාර්යෙන් හොඳට සෝදලා පිරිසිදු කරලා ලුණු සහිත ජලයෙන් සෝදලා පිරිසිදු කරන්න ඕනේ. එහෙම කරා නම් තියෙන විස බීජ විනාශ වෙනවා. නේද? පොත්ත තියෙන ආහාර පොත්ත ඇරලා කනකොට තවදුරටත් හොඳයි. පොත්තේ තියෙන අපදාව අපි අඹ නම් අපි අඹ ගෙඩිය ලුණු වතුරෙන් සෝදලා පොතු ඇරලා කනවා නම් අනිතකොට තියෙන අවදානම අඩු වෙනවා. හරි. ඊළඟට වැසිකිලි භාවිතය අනිවාර්යෙන් ජල මුද්‍රිත වැසිකිලි භාවිත කරන්න ඕනේ. කවුද දන්නේ ජල මුද්‍රිත වැසිකිලි කියන එක මොකද්ද? ඔයාලා ගෙවල් වල තියෙන ජල මුද්‍රිත වැසිකිලිද නැත්නම් සාමාන්‍ය වැසිකිලිද? කියන්න බෑ ඔයාලා ගෙවල් වල තියෙන ජල මුද්‍රිත වැසිකිලියද නැත්නම් සාමාන්‍ය වැසිකිලියද? ඒකවත් දන්නේ නැහනේ. ජල මුද්‍රිත වැසිකිලිය හොයාගන්නේ ඔයාලා වැසිකිලියට ගිහලා වතුර එකක් ගැහුවට පස්සේ වැසිකිලි වලේ වතුර ටිකක් ඉතුරු වෙනවා. වැසිකිලි වලේ වතුර ටිකක් ඉතුරු වෙනවා. ඒක තමයි ජල මුද්‍රිත වැසිකිලිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ වතුර වලින් තමයි වැසිකිලි වල සහ බාහිර පරිසරය වෙන්නේ. එහෙම නැති වැසිකිලි තියෙනවා. එතකොට මොකද මේ වැසිකිලි යනකොට නිතරම අර වැසිකිලි වලේ තියෙන ගඳ එනවා ඉතින්. ජල මුද්‍රිත වැසිකිලියේදී අර වලේ තියෙන දේවල් එළියට එන්නේ නැහැ. එතකොට වැසිකිලි වලේ තියෙන අපටම එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ විස බීජ වර්ග, බැක්ටීරියා, වෛරස්, දිලීර වර්ග දේවල් ඒවා එළියට එන්නේ නැහැ. මේ ජල මුද්‍රිත වැසිකිලි භාවිත කරන්න ඕනේ. ජල මුද්‍රිත වැසිකිලි තමයි හැමතැනම තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් වැසිකිලි භාවිත කිරීමෙන් පසු සබන් දාලා හොඳට සෝදන්න ඕනේ. වැසිකිලි භාවිත කිරීමෙන් පසු සබන් දාලා අත් දෙක හොඳට සෝදන්න කියලා කියන්නේ අත් දෙක විතර නෙමෙයි. නේ වැසිකිලි භාවිත කරලා පස්සේ පස්සේ පැත්ත හොඳට සෝදන්න සබන් දාලා. එතකොට ওই රෝග ඇතිවීම පාලනය වෙනවා. හරි අපි ඒක ලියාගෙන ඉතුරු ටිකම ඇම්බයිසිස්, පිත්තාශය ගල්, මුඩු කුපච්ච ප්‍රදාහය, පණු රෝග ටික ඉක්මනට කරමු. ඔය ටික ලියන්න. ගැටලු තියෙනවා නම් අහන්න. සද්ද නැතුව ඉන්න බෑ. දැන් මේ ටිකට ඔව් නෑ කිව්ව විතරයි. ඒ අරගෙන වෙන කිසිම ප්‍රශ්නයක් කවුරුත් ඇහුවේ නෑ. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැද්ද ඉක්මනට නෑ කියන්න. හරිද? මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි ඊළඟ තමයි ඇම්බයිසිස්. ඇම්බයිසිස් කියන්නේ එන්ටැමීබා හිස්ටොලිකා. එන්ටැමීබා හිස්ටොලිකා කියන ඇමීබා විශේෂ නිසා තමයි ඇම්බයිසිස් කියන එක ඇති වෙන්නේ. දියර ලෙස මල පිට වෙනවා. මේකේ විශේෂත්වය තමයි බත් ඒ කියන්නේ ආහාර ගත්තට ගාරගෙන ටික වෙලාවකින් මල පිට කිරීමේ අවස්ථාවයි. ආහාර අරගෙන ටික වෙලාවකින් මේ මල පිට වෙනවා. ඒ කියන්නේ කාපු ආහාරය ඒ ගාම යනවා නෙමෙයි. අපි ආහාර ගන්න ටික වෙලාවක් යනකොට මේ මල පිට කිරීමේ අවස්ථාව ඇති වෙනවා. එතකොට ආහාර ඒ කියන්නේ මහාන්ත්‍රයේ ඊට පස්සේ ගුද මාර්ගයේ තියෙන යම් මේ අර මල ප්‍රමාණයක් තියෙනවා නම් දියර සහ ඒ ඔක්කොම පිටේලා යනවා. දියර නැත් ඒ කියන්නේ මල නැත්නම් අවසානයේ මොනවා නිකන් වතුර විතරක් හරි පිට වෙන අර ශ්ලේෂ්ම ලත් එක්ක. ඉක්කන් ප්‍රතිකාර ගන්න ඕනේ. මේකට තියෙන මේකට මේ ප්‍රතිජීවක ඖෂධ මගින් හරිම කරන්න පුළුවන්. ඊළඟට පිත්තාශය ගල්. මුත්‍රා ගල් සහ පිත්තාශය ගල් මේ සියල්ලටම බලපාන්නේ කැල්සියම් ඔක්සලේට්. calcium oxide C2H2CaO5 සූත්‍ර මතක තියාගන්න ඕනේ. මතක දැන් calcium oxalate නිසා තමයි
පිත්තාශය ගල්ලා තියෙනවා. පිත්තාශය ගල්ලා තියෙනවා. පිත්තාශය બ્લોක් වෙනවා. පිත්තාශය બ્લોක් වුණාට පස්සේ පිත්තිෂ ශ්‍රාවය වෙන්නේ නැහැ. පිත්තිෂ ශ්‍රාවය වෙන්නේ නැති. ඒ කියන්නේ පිත්තිෂ මේ ග්‍රහණීය එකතු වෙන්නේ නැහැ. පිත්තිෂ එකතු වෙන්නේ නැති වුණාම මට කියන්නේ පිත්තිෂ එකතු වුණේ නැති වුණොත් අපි ගන්න ආහාරයෙන් මොනවද ජීර්ණය කරන්න බැරි? කියන්න පිත්තිෂ එකතු නැති වුණොත් ආහාරයට ආහාර ජීර්ණයේදී පිත්තිෂ කියන එක එකතු නැති වුණොත් අපි ගන්න ආහාරයේ මොන පෝෂක කොටස් ටිකද ජීර්ණය කරගන්න බැරි මෙයාට? ලිපිඩ ජීර්ණය කරන්න බෑ අයියේ. ලිපිඩ තෛලෝදීකරණය වෙන්න ඕනේ. ඒ වුණාට පස්සේ තමයි ලිපිඩ ජීර්ණය වෙන්නේ. නැත්නම් ලිපිඩ තෛලෝදීකරණය වෙන්නේ නැහැ. අන්න ලිපිඩ තෛලෝදීකරණය නොවන නිසා මොකද වෙන්නේ? යාර ලිපිඩ ජීර්ණය කරන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? බඩේ අමාරු හැදෙනවා. බඩ කැක්කුම එන්න පටන් ගන්නවා. බඩේ අමාරු හැදෙන්න පටන් ගන්නවා. හරි? බඩේ අමාරු හැදෙනකොට ඒක දිගට එනවා. අපි කන ආහාරය ජීර්ණය වෙන්නේ අජීර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ප්‍රශ්න එනවා. හරි? එතකොට ඒකට හේතුව පිත්තාශයේ ගල් ඇතිවීම නිසා පිත්තිෂ නියෝජ්‍ය ශ්‍රාවය නොවි. ඊට පස්සේ බඩේ පැත්තේ වේදනාව කැක්කුම මෙන්න මේ වගේ දේවල් ඇති වෙනවා. හරිද? ඊළඟට අපි පණු රෝග. අනේ ඉතින් උණ්ඩුක පුච්ච ප්‍රදාහය. මා ඉස්සරහ උණ්ඩුක පුච්ච වෙනවනේ. උණ්ඩුක පුච්චය උණ්ඩුක පුච්චේ එක අපදාවෙන් ඇඳලා තියෙදි ඕකට බැරි වෙලාව බැක්ටීරියාවක් රිංගුවොත්. ඕකට බැරි වෙලාව වෛරසයක් වගේ මොකද රිංගුවොත් බැක්ටීරියා තමයි වැඩිපුරම යන්නේ. මොකද වෙන්නේ? ඕක ඉදි වෙනවා. ඕක ටික ඉදි වෙනවා. උණ්ඩුක පුච්චේ ඉදි වෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ උණ්ඩුකය. ඒ කියන්නේ මහාන්තය ආරම්භ කරන තැන නෙමෙයි. මෙතන උණ්ඩුක පුච්චේ තියෙනවා. මේක ඉදි වෙනවා. එතකොට ඕක ඉදි වෙනකොට අපේ බඩේ දකුණු පැත්තේ යටින් නිකන් කොර වෙනවා වගේ දැනෙනවා. බඩ කොර වෙනවා වගේ දැනෙනවා. වමනට යන්න එනවා. විතරම බඩ කැක්කුම එනවා. එහෙනම් දකුණු පැත්තේ යටින් නම් මේ කොර වීම වගේ එක වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් උණ්ඩුක පුච්චේ ප්‍රදාහයක් එන්න පුළුවන්. මුල් කාලේදී ප්‍රතිජීවක වලින් අඩු කරන්න පුළුවන්. ප්‍රතිජීවක දුන්නාට පස්සේ මේ ප්‍රදාහය නැති වෙලා යනවා. තනිකර වෙනවා. බැරි වෙලාවත් මේක වැඩි වුණොත් මොකද වෙන්නේ? බැරි වෙලාවත් මේක වැඩි වුණොත් එහෙම මෙන්න මෙහෙම මේක බෝල ගෙඩිය වගේ ඉදි වෙනවා. ඉදි වෙනවා පැසවනවා. පැසවලා ඔක පිපිරුවොත් අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා මරණයටපත් වෙනවා සුළු මොහොතකින්. හරිද? එතකොට වන්න උණ්ඩුක පුච්ච ප්‍රදාහය අපි ඒ තුන පොඩ්ඩක් ඉක්මනට තියාගමු. හරි ඊළඟට පණු රෝග. පණු රෝග මේ පණු දැකලා තියෙනවද? පණු දැකලා තිබ්බට කොකු පණු, වට පණු, කිරි පණු, ඊළඟ කස පණු, පටි පණු මෙයා දැක නැතිද එතන ඔයාලා? අපිට නම් සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයාලා මේක ලියන අතරේ මම ටිකක් සර්ච් කරලා දෙන්නම් ඔයාලට. හරිද? පණු රෝග කියන්නේ ඇත්තටම අපේ ආහාර ජීවන පද්ධතිය තුළ විවිධාකාර පණු වර්ග ඉන්නවා. දැන් ඔයාලට තව දැන් කොහොමද තව අවුරුදු 3යි. තව අවුරුදු 5කින් 6කින් විතර ඔය ආහාර ජීවන පද්ධතිය කපලා බලන්න ඔයාලට chance හම්බ වෙනවා කැම්පස් ගියාම. ඒතකොට ඔයාලට පෙනෙයි මේ ඔය ආහාර ජීවන පද්ධතිය ආශ්‍රිතව පණු වර්ග ඉන්නවා. හැබැයි මේ පණු වර්ග හිටියට ඒ පණු වර්ග මේ අක්‍රියව ඉන්නේ. ඒ කියන්නේ යාලා අපේ ආහාර ජීවන පද්ධතියේ දිස්තිමත් ඉඳගෙන රුධිරේ චුට්ටක් බීලා එයාලගේ පාඩු යාලා ෂේප් එකේ ඉන්නවා මුකුත් නැතුව. සමහර වෙලාවට මුංගේ ගහණය වැඩි කරනවා. මුංගේ ගහණය වැඩි වුණාම මොකද වෙන්නේ? ඒ ගහණය වැඩි වෙන පණුන්ගේ ප්‍රමාණය වැඩි වෙනකොට එයාලා වැඩිපුර අපේ රුධිරය අවශෝෂණය කරනවා. එයාලා වැඩිපුර අපේ ලේ බොනවා. එතකොට මොකද වෙන්නේ? අපිට රක්ත හීනතාවය ඇති වෙනවා. රක්ත හීනතාවය ඇති වෙන එක අපේ මේ ඇහැ මෙහෙම පහත් කර බැලුවොත් දැන් රෝස පාට තියෙන්න ඕනේ නේ සුදු මැලි වෙලා ගිහලා තියෙනවා. රක්ත හීනතාවය ඇති වුණාන් පස්සේ ඊළඟ ලෙඩේ තමයි මොකද්ද? නිතරම නිදිමත එනවා. වැඩපල කරන්න බෑ. හරි අලසකමක් දැනෙනවා ඇඟට. පණ නෑ වගේ. දැන් හුලඟ කයින් ආවත් දින වැටෙන්න යනවා වගේ. ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. රක්ත හීනතාවය ඇති වුණා. ඒ රක්ත හීනතාව කියන හොඳ නෑ. ඇයි ඒ? අපේ ඇඟේ රක්ත හීනතාව කියන රුධිරය අඩුයි කියන එකනේ. ඒ කියන්නේ අපේ ශරීරයේ ද්‍රව්‍ය පරිවහනය අඩු වෙනවානේ. ඔක්සිජන් පරිවහනය අඩු වෙනවානේ. හොඳ නෑ ඒක. හරිද? ඊළඟට
නිතරම උදරේ වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ බඩ සහ අපිට උදරේ කියවම ආමාශය නෙමෙයි මේ බඩවැල් ඔක්කොමත් අයිතිනවට නේද? ඒ කොටසේ උදර කොටසේ වේදනාවක් තියෙනවා. ඊළඟට මේ ඔක්කාරය ඇති වෙනවා. ඔක්කාරය කියන්නේ වමන යන්න එනවා. ඊළඟට මන්ද පෝෂණය. මන්ද පෝෂණය ඇයි මන්ද පෝෂණය ඇති වෙන්නේ? අයි අපි ගන්න ආහාරවල පෝෂක ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් උන් අවශෝෂණය කර ගන්නවා. ආහාර පද්ධතියින්. එතකොට අපිට අවශ්‍ය පෝෂක ප්‍රමාණය අඩු වෙනවා. ඒ සත්වයේ පෝෂක මේ පරිහරණය කරනවා. ඔය පණුව අමාරු වැඩි වුණාම පොඩි උන් ඉන්න පොඩි ළමයි එයාලා මේ එළියේ තැන් තැන් වල කක්ක දානවානේ. ඒ තැන් වල ගිහලා බැලුවම චූටි පණුව පිරීලා. ඒ මලත් එක්ක පණුව පිරීලා. සමහර ළමයි වමනේ කරනවා. වමනේ කරාම වමනේත් එක්ක පණුව යනවා. සමහර ළමයි වමනේ කරාම වමනේත් එක්ක පණුව යනවා. එතකොට දැන් කිරි පණුව වගේ පණුව වර්ග රාත්‍රී කාලයේදී ගුද මාර්ගයෙන් මේ එළියට එනවා. ගුදෙන් එළියට එනවා. දැන් පොඩි ළමයි නිදි කරවල තම පොඩි ළමයි නිදි කරනවා මේ නිදි කරවද්දී ගොඩක් ඒවාට පොඩි ළමයි නිදි කරවද්දී ඇඳුම් අඳින්නේ නැහැ. ඉතින් එහෙම ළමයි නිදාගෙන ඉන්නකොට පණුව අමාරු තියෙන ළමයි මුණින් අතරේ ඉඳන් ඉන්න අවස්ථාවක අපි රෑදී මිනිග ටෝච් එක අල්ල බැලුවොත් එයාගේ ගුද මාර්ගයේ ඉරියව පණුව පිටිපස්සේ පිටිලා ඉන්නවා. හැබැයි මේ පණුවන්ගේ ලක්ෂණයක් තමයි මොකද්ද? පොඩ්ඩක් හරි ඇඟේ එහාට මෙහාට හෙලවුනොත් ශනිකව ආයතරක් රින්ගනතුරු. ඒ ගුද මාර්ගයේ ගුදේ අවටන ඉන්නේ හරි ඉක්මනට ආය ඇතුළට රින්ගනවා. එළියට විතර ඩග්ගා ඇතුළට රින්ගනවා. ඉතින් ඕක ප්‍රශ්නයක් තියෙනවා මේ අනිවාර්යෙන් ගෑනු ළමයි අනිවාර්යෙන් නියමිත කාලෙදි පණුවේ බොණ්ඩ ඕනේ. පීනවලි මේ ප්‍රශ්නේ එන්නේ ගෑනු ළමයි තමයි එන්නේ මේ ප්‍රශ්නේ. හේතුව තමයි අර මම කිව්වා වගේ රාත්‍රී කාලයේදී මේ පොඩි අය විතර නෙමෙයි මේ ඔක්කොටම ඔයාලට මේ හැමෝටම වයස ප්‍රශ්නයක් නෑ ඒකට. පණුව අමාරු හැදෙනම ගුද මාර්ගයේ ඉර පණුව එනවා. එතකොට අපි ඇඟ එහාට මෙහාට හැරෙනකොට මේ පණුව ආයතරක් ආපු තැන රින්ගනවා. එතකොට ගෑනු ළමයි මේ ප්‍රශ්නේ හේතුව තමයි ගෑනු ළමයිගේ ගුද මාර්ගයත් එක්ක ඒ කියන්නේ ගුදයත් එක්කම ඊළඟට තියෙනවා එයාගේ යෝනි මාර්ගය. හරිද? එතකොට එක ළඟ තියෙන්නේ. ඔය පිදුරු දෙක එක ඒ කුඩා පොඩි වෙනසයි තියෙන්නේ. ඒ කුඩා වෙනස ඇතුළත තමයි ඒ මාර්ග දෙකම පවතින්නේ. එතකොට දැන් එළියට එන පණුව හැමතැනම ඇවිදිනවා. ඒක ඌ දන්නේ නැහැ මේක ගුද මාර්ගයේද මේක යෝනි මාර්ගයේද ඕක මොකද දන්නේ නැහැ. ඕක හැමතැනම ඇවිදිනවා. එහාට මෙහාට හැරෙනකොට ඌ ළඟම තියෙන සිදුරට රිංගනවා. දැරිනාවත් මේ සතා රිංගොත් එහෙම යෝනි මාර්ගය තුලට ඌ යන්නේ ඒක දිගේ. ඌ ඒක දිගේ යනවා. ඒක දිගේ ගිහිල්ලා බලද්දී ඌට පුල් තැප ඇයි දැන් ආහාර ජීන පද්ධතිය වගේ නෙමෙයි අරක හොඳ මන රුධිර තැපෙවුමත් නැයි මේ කලලයක් වර්ධනය කරන්න පුළුවන් තැනනේ. මූ යනවා ගර්භාෂයට. මූ ගර්භාෂයට යනවා. ගර්භාෂයට ගියාට පස්සේ හොන්තර තියෙන රුධිර තැපෙවුම තියෙනවා. මෙයා හොඳට ඒක ඇතුළේ ඉඳගෙන හොඳට බිත්තර දාලා යාගේ ඝනාවාසය වැඩි කර ගන්නවා. දැන් උදරේ වේදනාවක් වගේ මෙයාට දැනෙන්නෙත් නැහැ. ටික ටික පණුව වැඩි වෙනකොට අර ගෑල් ළමයට බබෙක් හම්බෙන්න වගේ ටික ටික බඩ ලොකු වෙනවා. හරි ටික ටික බඩ ලොකු වෙනවා. එතකොට මෙයා පණුව එක බෙහෙත් දෙනවා. ඒ වෙනසක් නැහැ බඩ ලොකු වෙනවා. බඩේ කැක්කමත් එක්ක බඩ ලොකු වෙනවා. ඉතින් හිතන්නේ කාට හරි මේ ළමයට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. ඉතින් ඉතර නම් ওই විදිහට වුණා. ඒ කියන්නේ දැන් අවුරුදු 30කට 40කට කලින් මේක වුණා. මේ වගේ දෙයක් වුණාම මේ ළමයින්ගේ වැඩිහිටියෝ හිතන්නේ මේ ළමයා මොකෝ මොකක් හරි දෙයක් කරගෙන දැන් ළමෙක් හම්බෙන්න ඉන්නවා කියලා. අවසානයේ ඒක ලොකු වෙලා ඇතුලේ කුණු වෙලා මැරෙනවා. ඒතකොට තමයි දන්නේ ළමෙක් හම්බෙන්නලා නෙමෙයි මේ ඇතුලේ පණුව ඉඳලා තියෙන්නේ කියලා. දැන් නම් ඒවා බලන්න ක්‍රම තියෙනවා. ස්කෑන් කරලා බලන්න ක්‍රම තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම එයාට ගර්භාෂය අහිමි වෙනවා. ඇයි ඒක විනාශ වෙනවනේ පණුව නිසා. එයාට ගර්භාෂය අහිමි වෙනවා. එයාට සදාකාලිකවම ඊට පස්සේ මොකද වෙන්නේ? ගර්භාෂය හිමුණා කියලා කියන්නේ ප්‍රශ්න ගොඩයි. ඇයි යාට නව පරම්පරාවක් බිහි කරගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ගර්භාෂය අයින් වෙනකොට ගර්භාෂය විතර නෙමෙයි ඒකත් එක්ක තියෙන ඩිම්බකෝෂත් අයින් වෙනවා. ඩිම්බකෝෂත් අයින් වුණත් එහෙම ඩිම්බකෝෂ අයින් වුණොත් මොකද වෙන්නේ? ඩිම්බකෝෂ අයින් වුණා කියලා කියන්නේ එයාට අවශ්‍ය ඊස්ට්‍රෝජන් ප්‍රොජෙස්ටරෝන් එන්නේ නැහැ. ඊස්ට්‍රෝජන් ප්‍රොජෙස්ටරෝන් පිටින් ගන්න වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? ඊස්ට්‍රෝජන් ප්‍රොජෙස්ටරෝන් නියම විදිහට එයාට ලැබෙන්නේ නැති වුණාම හරි ඉක්මනට වයසට යනවා. එයාගේ තරුණ පෙනුම ලක්ෂණ නැති වෙලා හරි ඉක්මනට වයසට පෙනුමක් ලැබෙනවා. හැම රැලි වැටෙනවා. නේද? ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනේ. නියමිත කාලේ මාස 3 පණුබෙත් දීපාලා වැඩි ඉවරයි. හරි. එහෙනම්
පණු රෝග කියන එක අපි ලියාගෙන අපි ආහාර ජීන පද්ධතියේ කාර්ය අවසන් කරමු. ඔයනේ කොකපණු ඕන වටපණුව මෙන්න මහාන්තරයේ කොටසක වටපණුව ඉඳලා අයින් කරපු හැටි කපලා අයින් කළා මේ. දැන් ඊයා ඈ කිය අයින් බලන්න අහක බලන් ඉන්න එපා හොඳට බලන්න. ඔය තියෙන්නේ මහාන්තරය පිරෙන්න හිටපු වටපණුව. මේනි කිරිපණු හරි චූටි සෙන්ටිමීටරයක් විතර වගේ තමයි දිග. මේනි කසපණුව. මේ ලොකු කරපු රූප විතරක් බලන්න. බලන් ගියාම ඔක්කොම එකයි නේ පණුවනේ. පටිපණුව ටිකක් වෙනස්. මේ ඉන්නේ පටිපණුව. මෙයා දිග පටියක් වගේ වැලක් වගේ. හරියට අර මේ අර තියෙන්නේ මේවා. ඔය පොහොර බෑග් වල තියෙන පොඩි පටි ආන් ඒ වගේ. ඔය දැකලාද බල්ලන්ගේ පූසන්ගේ පටිපණුව හිටියම උන් මල පහ කරාම ලොකු පටි ගොඩක් වගේ එල්ලෙනවා එයාගේ පස්ස පැත්තේ. පටිපණුව. මිනිසාගේ ආහාර ජීවන පද්ධතිය අවසන් කරා. හරි මිනිසාගේ ආහාර ජීවන පද්ධතිය අපි අවසන් කරා. දැන් අපි බලමු මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කොහොමද කියලා බලමු. මිනිසා අපි ශ්වසනය කරනවා අපි දැන් ඉගෙන ගත්තා මේක අපි 7 වසරේදී ඉගෙන ගත්තා මතක ඇති. අපේ ශ්වසන ක්‍රියාවලිය ආශ්වාස ක්‍රියාවලිය ප්‍රශ්වාස ක්‍රියාවලිය අපි ඔය ටික ඉගෙන ගත්තා අපි 7 දිත් ඉගෙන ගත්තා. ඒ දැනුම දැන් මෙතෙන්ට ඔන්න ප්‍රයෝජන දෙන අවස්ථාව. මිනිසාගේ ශ්වසන ක්‍රියාව අපේ ශ්වසන ක්‍රියාවලිය මේ ස්ටෙප් 3 අවස්ථා 3ක් තියෙනවා. හරි එකක් තමයි බාහිර ශ්වසන. පළවෙනි එක බාහිර ශ්වසන. බාහිර ශ්වසනය කියන්නේ බාහිර පරිසරය සහ පෙනහළු අතර සිදුවන වායු සංසරණය. කියන්නේ අපි උස්මක් ගන්නකොට බාහිර පරිසරයේ තියෙන වාතය පෙනහළු තුළට ඇතුළු වෙනවා. ඊට පස්සේ අපි උස්ම පිට කරද්දී පෙනහළු තියෙන වාතය බාහිරට පිට වෙලා යනවා. ඒක තමයි බාහිර ශ්වසනය කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එක. දෙවෙනි ගාර්ථ තුල සිදුවන වායු බෝමාර්ග.
ගර්ත අපේ දැන් පෙනහල් තුල ගත්තට පස්සේ ගර්ත තුල රුධිර ඒ කියන්නේ ගර්ත වලින් අපේ රුධිර සංසරණ පද්ධතියට ඔක්සිජන් ඇතුල් වෙනවා. රුධිර සංසරණ පද්ධතියේ තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ගර්ත වල ඇතුල් වෙනවා. ඒක නිතර වායු හුවමාරුවක් සිදු වෙනවා. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි සෛලීය ශ්වසනය. තුන්වෙනි තමයි සෛලීය ශ්වසනය. හරි. තුන්වෙනි එක සෛලීය ශ්වසනය. දැන් අපි ඉස්සෙල්ලාම බලමු බාහිර ශ්වසනය වෙන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු බාහිර ශ්වසනය සිදු වෙන්නේ කොහොමද කියලා. දැන් අපි බාහිර ශ්වසනය ආදර්ශනය කරන්න උපකරණයක් හැදුවා මතකද? හතේ පන්තියේදී හැදුවා මෙන්න මේ විදිහට අපි ගණ්ඩා සරාවක් අරගෙන හරිද? ගණ්ඩා සරාවක් අරගත්තා. අරගෙන මේකට ඇබයක් ගහලා මේකට දැම්ම වයිනාලයක්. මතක ඇතිනේ? මේකට දැම්ම වයිනාලයක්. වයිනාලය කෙලවරට දැම්ම බැලුම් බෝල දෙකක් ගැට ගැහුවා. හරි? මෙයාගේ යටට අපි දැම්ම ලොකු රබර් බැලුම් පටලයක් දාලා දැන් මේක මෙහෙම තිබ්බා. දැන් මතක කරගන්න මට ඔයාලා කියන්න මේ යටින්ගේ රබර් බැලුම් පටලය අදිනකොට මොකද උනේ මේ පහළට? මේකෙන් පහළට ඇද්දාම මොකද උනේ? මතකට කියන්නේ දැන් මේ ඔයාලා කරලා තියෙනවා පොඩි කාලේ. මේකෙන් පහළට ඇද්දාම මොකද වෙන්නේ? බැලුන් දෙක පිම්බුණා. බැලුන් දෙක පිම්බුණා. මේ බැලුම් බෝල දෙක right. ඔය ඉතින් බැලුම් බෝල දෙක පිම්බුණා. එහෙනම් අසන්ති මේක මෙහෙම ඇද්දා. බැලුම් බෝල දෙක පිම්බුණා. ඒ මොකද්ද දැන් මේ ඇදපු පාටලේ මොකක් වගේද? මේක අපි කියන්නේ මොකක් වගේද මේක? පාටලේ පාටලේ මොකක් වගේද? අපේ ශරීරයේ තියෙන කොටස මේකට කියන්නේ මහා ප්‍රාචීරය. මේක මහා ප්‍රාචීරය වගේ. වටේ තියෙන ගංගා සරාව අපේ පරුෂ කූඩුව වගේ. අපේ පරුෂ කූඩුව වගේ. එතකොට මේ ඇතුලේ තියෙන බැලුම් බෝල දෙක අපේ පෙරහළු දෙක වගේ. මේක මෙහෙ පහළට අදිනකොට මේක මෙහෙ පහළට අදිනකොට මේක ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට මේක ඇතුලේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩුයි එළිය පීඩනය වැඩි. එතකොට මොකද වෙන්නේ? ඉබේටම වාතය ඇතුළු වෙනවා කොහටද? මෙන්න මේ පෙරහළු දෙක. මේ බැලුම් බෝල දෙක. අපිත් එහෙමයි. අපි හුස්මක් ගන්නකොට අපේ මහා ප්‍රාචීරය පහළට ඇදෙනවා. අපේ මේ පර්ශව කූඩු ඉහළට එස වෙනවා. ඉහළට එස වෙලා අපේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරයේ පරිමාව වැඩි වෙනකොට ඒ උරස් කුහරය තුළ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩුයි බාහිර පීඩනය වැඩි. ඒතකොට මොකද වෙන්නේ? ඉබේටම නාස්මාර්ගය හරහා පෙරහළු තුළට වාතය ඇතුළු වෙලා පෙරහළු පිම්බෙනවා. ඔන්න ඒක කියන අපි ආශ්වාසය කියලා. ප්‍රශ්වාසය කියන්නේ මොකද්ද? මේකේ අනිත් පැත්ත. මහා ප්‍රාචීරයේ ඉහළට තල්ලු වෙනවා මෙහෙම. මහා ප්‍රාචීරය මෙහෙම ඉහළට තල්ලු වෙනවා. අපේ පර්ශව කූඩුව නම් මෙහෙම පහත් වෙලා පරිමාව අඩු කරගන්න. දැන් මේක පහත් මේක ඉහළට තල්ලු වෙනකොට මේක ඇතුලේ පරිමාව අඩුයි. පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ තිබිච්ච වාතය ඔක්කොම ඇතුලේ පීඩනය වැඩි එළිය අඩුයි. මොකද වෙන්නේ? අනිත් පැත්තට එළියට යන්න පටන් ගන්නවා. එතකොට මේ බැලුම් වල ඔක්කොම ඇකිලිලා යනවා පේනවා. ඒ විදිහම තමයි අපි ප්‍රශ්වාස කරනකොට මොකද වෙන්නේ? මහා ප්‍රාචීරය ඉහළට එස වෙනවා. මහා ප්‍රාචීරය ඉහළට එස වෙනවා. පර්ශව කූඩුව පහත් වෙනවා. ඇතුළේ උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා. අඩු වෙලා මොකද වෙන්නේ? උරස් කුහරයේ පරිමාව අඩු වෙච්ච ගමන් ඇතුළේ පීඩනය වැඩි වෙලා අර පෙනහළු තිබිච්ච වාතය නාස මාර්ගය හරහා එළියනවා. ඕනෝක තමයි අපි කියන්නේ බාහිර ශ්වසනය කියලා කියන්නේ. හරිද? ඔක තමයි අපි කියන්නේ බාහිර ශ්වසනය. හොඳයි එතකොට අද අපි ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සුද්ධාන්තය තුළ සිදුවන ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඊට පස්සේ මහාන්ත්‍රය තුළදී සිදුවන ජල අවශෝෂණ ක්‍රියාවලිය සුද්ධාන්තය තුළ සිදුවන ආහාර අවශෝෂණ ක්‍රියාවලිය ඉගෙන ගත්තා. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඉගෙන ගත්තා. ඒ රෝග වලින් අපි වළකින්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ශ්වසන පද්ධතිය මිනිස් ශ්වසන පද්ධතියේ මුල් කොටස අපි ඉගෙන ගත්තා. එහෙමනම් කාල වේලාව ගොඩක් ඉක්මනට ගිහින් තියෙන්නේ. තව විනාඩි 10ක් විතර දාලා පටන් ගන්නත් ඕන මම. එහෙනම් අදලයි පන්ති නතර කරනවා. ඊට පස්සේ හම් වෙන්නේ ඔක්කොටම සුබ රාත්‍රියක්. හරි ගෝවන්.